Good evening, children. This is SIP7 E School. All of you are welcome to SIP7 E School. All of you know the present situation in the country. We are not permitted to conduct any class. So this is the only way, or this is the only source to conduct a class. This looked very unfamiliar to all of us, but as time went on, I think you will be familiar and to this source. However, last time we discussed irregular verbs and regular verbs. You may have watched it, and today I would like to explain another important lesson in the language, another important tense. The reason why I am telling you this tense is widely used in the language. If we don't know this lesson or this tense, we won't be able to express ideas or to speak about the past. So I insist you to learn this lesson or tense very well. So I am giving you my level best to make you aware of this tense. As you see on the board, the lesson is past simple, as well as it is known as simple past tense. Now let's have a look at the time regarding this tense. Now I have drawn the timeline on the board. Now look at this one. This is now, right? Then before now, that means up to now is the past. So to speak about that thing, so to speak about the past situations or happenings or past actions, we have to use simple past tense. ආදරණීය දරුවනේ, ඔයගොල්ලෝ සියලු දෙනාම SIP7 ඒ ස්කූල් එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නවා සියලු දෙනාම දැන් මේ රටේ තියෙන වාතාවරණය අනුව අපිට අපි වෙනදා පුරුදු විදියට පන්ති පවත්වන්න විදියක් නැහැ. මේක තමයි අපිට තියෙන එකම මාධ්‍ය වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ හමුවට එන්න, ඒ වගේම පන්තියක් පවත්වන්න. ඉතින් මේක ටිකක් අපිට නිකන් සජීවී ගතිය අඩු වුණා. මොකද අපි ඕගොල්ලෝ ඉස්සරහා ඉඳගෙන ඕගොල්ලොත් එක්කම පවත්වන පන්තියක් වෙනකොට මේ නිකන් කැමරා එකක් බලාගෙන තමයි මේ පන්තිය කරන්නේ. මේක ටිකක් සජීවී බව වෙනදට වඩා අඩු වුණත් ඕගොල්ලොත් උරු වේවි, අපිත් උරු වෙයි. මොකද අපි අඳුරට ශාප කර කර ඉන්න නැතුව මොකක් හරි එළියක් දාලා ගන්නවා. ඉතින් මට හිතෙනවා මේක තමයි දැනට අපිට තියෙන එකම විදිය ඕගොල්ලොන්ට උගන්වන්න. ඒ නිසා ඕගොල්ලොත් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නයි. මම අද ඕගොල්ලොන්ට ඉතාම වැදගත් පාඩමක් තමයි උගන්වන්න ලෑස්ති වෙන්නේ. අපි ගිය වර මම YouTube එකේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඉෂුව කරා. ඒකේ තියුනේ irregular and regular verbs කියලා. ඉතින් ඒක මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට යොමු කරේ මට මේ ටෙන්ස් එකට. එතකොට හරි ලේසියි ඔයගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරලා ඒකේ තියෙන වැරදි කරලා ආවම මට හරි ලේසියි ඔයගොල්ලන්ට මේ පාඩම කියලා දෙන්න. ඔයගොල්ලන්ට පේන දැන් බෝඩ් එකේ අපි ලියලා තියෙනවා past simple නැත්නම් simple past tense කියලා. මේ වචන දෙකම පාවිච්චි වෙනවා. සරල අතීත කාලය කියන හඳුන්වනවා. ඉතින් අපි බලමු මේක මේ අපේ ටයිම් ලයින් එකකට දැම්මොත් මෙන්න මේ වගේ දැන් ඔයගොල්ලන්ට හොඳට බෝඩ් එකේ පේනවා මම මේ මැදින් ඇඳලා තියෙන now කියන එක. now කියන්නේ දැන්. ඊළඟට එතන ඉඳන් ඊතලයක් ඇදලා තියෙනවා එහා පැත්තට. ඒ කියන්නේ අන්නේ කාලය. ඒ කියන්නේ මේ දැන් වෙනකන් අතීතයේ ඉඳන් සමහරක් වෙලාවට අතීතයේ ගියන් පස්සේ සෑහෙන කල් වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දෙයක්ම දැන් වෙනකන් කාලයට අපි කියන අතීතය කියලා. ඉතින් අන්නේ සියලු දෙයකම අපි පාවිච්චි කරන්න පුළුවන් ටෙන්ස් එකක් තමයි simple past tense එක. නැත්නම් past simple tense එක. ඉතින් මේකේ වැදගත්කම නිසාම ඔයගොල්ලෝ මේක හොඳට ඉගෙන ගන්න ඕන. මම මේ පාඩම ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි කරලා දෙන්නම්. බලමු මේ පාඩමේ තියෙන වැදගත්කම. හොඳයි. ඊළඟට දරුවනේ මේ දෙයක් මේ ගාම කියන්න අපිට ටෙන්ස් එකක් තවත් ටෙන්ස් එකකින් වෙනස් වෙන්නේ මොකකින්ද? ඔයගොල්ලෝ දන්නවා සියලු දෙනා. දැන් ඉතින්
ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ දන්න විදිය. මොකද්ද tense එකක් තවත් tense එකකින් වෙන් වෙන්නේ? සරලම කිව්වොත් it is only the verb. The verb change tense to tense. ප්‍රධාන වශයෙන්ම දරුවනේ ක්‍රියාපදය තමයි tense එකක්. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන කාලයක් තවත් කාලයකින් වෙන් කරන්නේ. ඉතින් මේ tense එක ගැන කතා කරනකොට අපිට ඉතාමත් වැදගත් වෙනවා දැනගන්න අතීත කාල ක්‍රියාපද. මොනවද මේ අතීත කාල ක්‍රියාපද කියන්නේ? අපි දන්නවා හැමෝමලා බලමු. මම තව ටිකක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. අතීත කාල ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න, ඔයගොල්ලෝ දන්න ක්‍රියාපදයක් මම බෝඩ් එකේ ලියන්න. සරල එක. Now you can see work on the board. This is not simple past. This is infinitive or the base verb of the root. Then what is the simple past of this? It's very easy. You have to add only ed at the end. Then දරුවනේ බලන්න මම මේ ලිව්වා verb කියලා ක්‍රියාපදයක්. ඉතින් මේකට කියනවා දරුවනේ infinitive එක. ඒ කියන්නේ ක්‍රියාපදයේ මුල. නැත්නම් අපි මේකට කියනවා base verb කියලා. එහෙම නැත්නම් මේකට කියනවා root කියලා. mother verb එක කියලා. කියන්නේ මේ වගේ වචන ගොඩකින් හඳුන්වනවා. ඉතින් අපි දැනගන්න ඕන මෙහෙම එකක් දුන්නම අපි ඒකේ අතීත කාලේ හදාගන්න. දැන් බලන්න මෙතන මම පොඩි දෙයක් කරේ. මොකද්ද මම මේ ක්‍රියාපදයට ed එකතු කරා. ed එකතු කරගම ඒක worked. එතකොට work කියන එක අකට ed දාලා මම ඒකේ අතීත කාලයේ වල worked කියන ක්‍රියාපදේ හදාගත්තා. දැන් හරි ලේසි නේද? හරි. අපි බලමු ඊළඟට තව ක්‍රියාපදයක්. ඔයගොල්ලෝ ගන්න සාමාන්‍ය ක්‍රියාපදයක්. බලන්න මේක eat. eat කියන්නේ කනවා. ඉතින් මේක අතීත කාලේ මොකද අපි ed දැම්මොත් හරිද? එහෙනම් මොකද? ඔව් සියලු දෙනාම දන්නවා කෑවට කියන්නේ දන්නවනේ ate. එහෙනම් ඔන්න දැන් පොඩි දෙයක් එනවා ඔළුවට. මෙතන ed දැම්ම මෙතන ed දාන්න බෑ. එහෙනම් ඔයගොල්ලන්ට දැන් ඔන්න එන්න ඕන අදහස සමහර ක්‍රියාපද වලට ed දාන්න පුළුවන්. සමහර ක්‍රියාපද වලට ed දාන්න බෑ. ඉතින් අන්න ඒ වගේ දෙවර්ගයක් තියෙනවා. ඉතින් ඔන්න දැන් මම සරලවම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ ed දාන්න පුළුවන් ඒවට අපි කියනවා regular verbs කියලා. ඒවට මොකද කියන්නේ? regular verbs. මේ ed දාන්න බැරි ඒවට අපි කියනවා irregular verbs කියලා. irregular verbs කියන්නේ එහෙම අපිට ed දාලා අතීත කාල ක්‍රියාපද හදාගන්න බැහැ. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳට වැටහෙන්නේ නැති irregular verb එකක් කියන්නේ මොකක්ද? regular verb එකක් කියන්නේ මොකක්ද? එහෙනම් දැන් තව දෙයක් මම මේත් එක්කම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඇයි අපි මේකට regular verb එකක් කියන්නේ? ඇයි මේකට irregular verb එකක් කියන්නේ? මොකක්ද දරුවනේ ඇයි අපි මේකට regular verb එකක් කියන්නේ? මේකේ යම්කිසි රටාවකටයි යන්නේ. මොකද්ද රටාව? What is the pattern? The pattern is you have to add ed at the end. But this one we cannot add any ed or something like that because it has another word for this. So these verbs are stronger than these verbs, right? They have another word or different word for their simple past. But here we have to add only ed at the end. මේවා දරුවනේ මේවට වෙනම වචන අපි දකින්න තියෙනවා. මේවයි එහෙම නෑ. ඉතින් අන්න ඕක තමයි ප්‍රධාන වශයෙන්ම මේ දෙක ගත්තොත් තියෙන වෙනස. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් කොහොමද මේක අපි අඳුරගන්නේ කියලා. The reason is there is no any specific rule for this. We can't tell you this is the way to identify an irregular verb or this is the way to identify a regular verb. අපිට දරුවනේ මේකේ නිශ්චිත ක්‍රමයක් නැහැ මේ ඉංග්‍රීසි භාෂාවේ. ඉංග්‍රීසි භාෂාවේ regular irregular කියන එක ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා, භාවිතා වෙනවා. ඉතින් අපිට මේකට මෙහෙම නීතියක් නැහැ. ස්පෙસિෆික් රූල් එකක් නැහැ. මේක තමයි ed දාන්නේ, මේක තමයි ed නොදාන්නේ කියලා. ඉතින් මේවා අපේ ප්‍රැක්ටිස් එකෙන් පළපුරුද්දෙන් අපේ ක්‍රියාපද දැක්කම හොඳට හොයලා බලලා ඒවා
දැනගෙන ඉගෙන ගන්න ඕනේ. But for our fortunate, there are only limited irregulars in the language. Right? There are so many regular words in the language, but there are very limited regular words in the language. අපේ දරුවනේ වාසනාවට අපිට වැඩිපුරම තියෙන භාෂාවේ අගට ed දාන regular verbs. අපිට එන ඉත අඩු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. අපි ඒකත් එක්ක සාපේක්ෂව බලනවා. If we compare regular verbs and irregular verbs with their numbers, right? Irregular verbs are limited, but regular verbs are cannot be limited like that because there are so many regular verbs. දැන් ඔයගොල්ලෝ හොඳට පැහැදිලි. එහෙනම් වැඩියම තියෙන්නේ මොකද්ද? වැඩියම තියෙන්නේ irregular verbs නෙවෙයි, regular verbs. අඩුවෙන් තියෙන්නේ regular verbs නෙවෙයි, irregular verbs. එහෙනම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේ අඩුවෙන් තියෙන එක අපි හොඳට බලාගෙන ඒව පරිශීලනය කරනවා නම්, ඒව හොයාගෙන ඉගෙන ගන්නවා නම් අනිත් ඒවා අපිට වරදින්නේ නැහැ. හරි නේද? පැහැදිලිද? එහෙනම් දැන් irregular verb කියන්නේ මොකක්ද? regular verb කියන්නේ මොකක්ද? මේ දෙකේ තියෙන වෙනස මේ සරලවම කියලා දුන්නා. තාම ඔයගොල්ලෝ හයිය දරුවෝ නිසා අපි සරලවම තාම සරලවම කියලා දෙන්නේ. මෙන්න මෙහෙම තමයි දරුවනේ regular verb එකයි irregular verb එකයි වෙන්නේ. right. අපි බලමු ඊළඟට ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙන්න මෙන්න මේ ක්‍රියාපදය දාලා මම පොඩ්ඩක් බෝඩ් එකේ ලියන්නම්. මේ සියලු දේවල් ඔයගොල්ලන්ට මම අන්තිමට මේ පාඩමත් එක්කම එකතු කරනවා. PowerPoint වලින් පොඩි presentation එකක්, එහෙම නැත්නම් ඒක PDF උත් එකතු කරනවා. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒවයි ටියුට්ස් එහෙම ඕනනම් print out අරගෙන ලස්සනට තියාගන්න පුළුවන්. අපි බලමු දරුවනේ මේක. අන්න මම පොඩි දෙයක් කියනවා. ඔයගොල්ලෝ දන්න එක. First one is I worked. Second one, P worked. Then third one, Q worked. After that, they worked. Then he worked, she worked, it worked, as well as Ketaka worked. Now look at the board. First one is I worked, we worked, you worked, they worked, he worked, she worked, it worked, Ketaka worked, etc. Like that you can write so many sentences, right? Now look at this, the first one. I have used the verb worked. The second one also I have used worked. The third one worked. Fourth one worked. Fifth one worked. Sixth one worked. Seventh one worked. Eighth one worked, as well as for with any subject you have to use the word worked. If you are writing or if you write a simple past sentence, then what does it mean? Then දරුවනේ ඔන්න බලන්න මම මේ හැම කතරු කෙනෙක් එක්කම කියන්නේ මම I කියන්නේ මමනේ මම වැඩ කරේ කියන්නේ I worked. අපි වැඩ කරේ කියන්නේ I worked. ඔයා වැඩ කරේ කියන්නේ එතකොට you worked. ඔවුන් වැඩ කරේ කියනත් පාවිච්චි කරලා තියෙන්නේ මේ ක්‍රියාපදේ. එතකොට ඔහු වැඩ කරේ කියනත් ඒ ක්‍රියාපදේ. ඇය වැඩ කරේ කියනත් ඒ ක්‍රියාපදේ. ඌ වැඩ කරේ කියන්නේ නැත්නම් ඒක වැඩ කරේ කියනත් ඒ ක්‍රියාපදේ. හේතක වැඩ කරේ කියනත් ඒ ක්‍රියාපදේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කියන්නේ හරිම ලේසි. මේ work කියන ක්‍රියාපදය හැම එකටම පොදුයි. එහෙනම් මොකද මේ අදහස් කරන්නේ? ඕගොල්ලොන්ට මේකේ කතෘ වෙන එච්චර සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට සැලකිලිමත් වෙන්න තියෙන්නේ දරුවනේ. මොකක්ද කියන්නේ? අතීත කාල ක්‍රියාපදය ලියන එක ගැන තමයි සැලකිලිමත් වෙන්නේ.
දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කලින් ඉගෙන ගත්ත simple present වගේ tenses වල අපි මොකක්ද කියන්නේ? කර්තෘ ගැනත් සැලකිලිමත් වෙනවා. කර්තෘ ඒක වචන ක්‍රියාපදේ ඒක වචන විදියට තියෙනවා. අපි අකට s දැම්මා. අපි ඕගන්ලා තියෙන ඔයගොල්ලන්ට. ඉතින් එහෙනම් මේකෙදි එහෙම අපිට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට හරි ලේසි මේ ටෙන්ස් එක පාවිච්චි කරන්න. හරි. මට එහෙනම් ආපහු මේක කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට හරි පැහැදිලි. දැන් දරුවනේ අපි බලමු මේ වාක්‍යයක් කියන හැටි. දැන් සරල වාක්‍යයකින් අපි පටන් ගමු. ඔයගොල්ලන්ට තාම පහසු වාක්‍යකින් පටන් ගන්න. මම මෙහෙම ලියන්න. පළවෙනි she ate an apple. Now look at this one. Then what is the subject here? Subject is she. Then the verb is ate. What did she eat? An apple. Then she ate an apple. That means subject, verb, object. This is the simplest sentence pattern. දැන් දරුවනේ බලන්න මෙතන තියෙන she කියන්නේ අය, it කියන්නේ කෑවා, apple කියන්නේ apple විදිය. ඉතින් හරි සරලයි. මේ වාක්‍ය රටාවල් මේවා හරි ලියන්න හරිම ලේසියි. හරි. ඉතින් මම මේ එකක් ලිව්වේ. අපි තව උදාහරණ දෙකක් තුනක් ඔයගොල්ලන්ට ලියන්න. අපි කියමු මෙහෙම. Second one, Bose drove the car. Bose drove කියන්නේ පැදෙවුවා, the car කියන්නේ කාර් එක. Bose කාර් එක පැදෙවුවා. තව එකක් කියන්නකෝ. ලියමු මෙහෙම. Next one. Jonal swam across the river. And what does it mean? Jonal swam කියන්නේ පීනුවා, across the river කියන්නේ මොකද? ගඟ හරහා. ඒ කියන්නේ මොකද්ද? Jonal ගඟ හරහා පීනුවා. තව එකක් ලියන්න. ඊළඟ අපි ලියමු එහෙම බලන්න. Last one is Tasit danced well. Tasit danced well. ඒ කියන්නේ Tasit dance කියන්නේ නටුවා, well කියන්නේ හොඳයි. ඒ කියන්නේ හොඳට නටුවා Tasit. හරිනේ? දැන් ඊනම් සියලු දෙනාටම පැහැදිලි අපිට අවශ්‍ය වෙන්නේ දැනගන්න දරුවනේ මෙන්න මේ අතීත කාල ක්‍රියාපදයේ තමයි මේ ටෙන්ස් එක පාවිච්චි කරනකොට ඒක තමයි වැදගත්ම දේ. හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට තව දෙයක් පැහැදිලි කරන්න හදන්නේ. මම කියලා දෙන්නම් දරුවනේ ඔයගොල්ලන්ට මේ අතීත කාල ක්‍රියාපද හදාගන්න. දැන් මම කිව්වා ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා I mentioned this earlier. I have already given you a released video on irregular verbs and regular verbs. If you have already watched it, now you may find how easy it is to make simple past and past participle. දැන් දරුවනේ මම කලින් ඔයගොල්ලන්ට කිව්වා වගේ මම irregular verbs නැත්නම් irregular verbs regular verbs ගැන වීඩියෝ එකක් දාලා තියුණා. ඔයගොල්ලෝ ඒක බැලුවා නම් ඔයගොල්ලන්ට මේ වෙනකොට ඒක නරඹලා තියුණා නම් ඒ දේවල් ඉගෙන ගත්තා නම් හරි ලේසි කොහොමද ඒවයි අතීත කාල ක්‍රියාපද හදාගන්නේ ඒ වගේම ඒක past participle හදාගන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මම දැන් ආපහු ඔයගොල්ලන්ට ඒක කියලා දෙනවා. මොකද මේ පාඩමත් එක්ක ඒක සම්බන්ධ නිසා. අපි බලමු ඉස්සෙල්ලම කොහොමද ක්‍රියාපදයක මුල් ස්වරූපය දුන්නම ඒකේ අතීත කාල ක්‍රියාපද සාදාගන්නේ කියලා. අපි දැන් කිව්වොත් මේ අපි කියන මෙහෙම මාතෘකාව කියලා ගත්තොත් දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් formation of simple past නැත්නම් simple past verbs කියලා කියන්න පුළුවන් as well as ඒ වගේම and the past participle
past participle කියන එක ඉතින් ඔයගොල්ලෝ තාම අලුත් දෙයක්. ඉතින් මම මේක මේගාම පොඩ්ඩක් කියලා දෙන්න. past participle කියන්නේ දරුවනේ අතීත කෘතාන්තය කියන එක. අපි දැන් ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්න යුතුයි. දැන් අපිට පුළුවන් මේකත් මේගාම කියලා දෙන්න. මෙන්න මේ simple past එක වගේම තමයි අපිට මේ past participle එකක්. විශේෂයෙන්ම regular verbs වල. regular verbs වලදී ඔක වෙනස් වෙනවා. irregular verbs වල වෙනස් වචන තියෙනවා ඒවට. සමහරක් ඒවා නම් එක වෙන දෙයවලුත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වෙනම වචන තියෙනවා. ඉතින් දැන් අපි මේ regular verbs වල ඉස්සෙල්ලා බලමු කොහොමද simple past එකයි past participle එකයි හදාගන්නේ කියලා. right. දරුවනේ ඔන්න මුලින්ම මම කියන්නේ දැන් මම ඉස්සෙල්ලත් ඔයගොල්ලෝ සඳහන් කරා වැඩිපුරම අපිට තියෙන්නේ ed දාන වචන. මොනවද දාන වචනද? ed දාන වචන. ඔන්න උදාහරණයක් විදිහට ගත්තොත් work කියන එක ඔයගොල්ලෝ කියන්නේ බලන්න අගට දැම්ම work ed දැම්ම work වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් walk කියන එක ඒකෙත් අගට ed walk. ඊළඟට අපි ගත්තොත් තව එකක් ගමු. සරල දේවල් ටිකක් ගමු. ඊළඟට ඔයගොල්ලෝ නිතර පාවිච්චි කරන්නේ thank කියන එක. මොකක්ද ඒක? thank. ඊළඟට තව එකක් ගමුකෝ. නිතරම පාවිච්චි කරන්නේ wash කියන එක. කොහොමද? washed. හරි ලේසි. දැන් තව දෙයක් මේ ගාම පොඩ්ඩක් බලන්න. මේ ගාම ඔයගොල්ලෝ චූටි දෙයක් ඉගෙන ගන්න. වන්නේ හැම එකම මේ ක්‍රියාපදවල අගදී ගොඩක් වෙලාවම consonant දෙක. consonant දෙක. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර දෙක. එහෙනම් මතක තියාගන්න ගොඩක් වෙලාවට මෙන්න මේවායේ තියෙනවා consonant දෙක. ඒක හරියටම අපිට කියන්න බෑ. ඒ වුණාට ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන්. එහෙනම් ඔන්න එක නිතියක් කියලා දුන්නා ඔයගොල්ලන්ට. කොහොමද එහෙනම් වැඩිපුරම අපිට අහුවෙන්නේ? වැඩිපුරම ලැන්ග්වේජ් එකේ අහුවෙන්නේ ed දාන ක්‍රියාපද තමයි අපිට ed දාලා අපිට ඒක අතීත කාලේ හදා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ ඔයගොල්ලන්ට past participle එකක් මේකම චුට්ටක් ඉගෙන ගන්න. මේකේ past participle එකත් මේකම තමයි. එහෙනම් අපි කිව්වොත් නේම work worked worked. එහෙනම් මේකේ walk walked walked. ඊළඟට මේක thank thank thank. මේක wash washed washed. හරියසි. ඉතින් මේ විදිහට අපිට හදාගන්න පුළුවන් අතීත කාල ක්‍රියාපදේ. ඒ වගේම ඉතින් ඒ වගේමයි මේකේ past participle එකේ මේකම අපි කරගමු. එතකොට අපිට ඉදිරි පාඩම් වලට විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ තව ටික දවසයි මේ කෙලින්ම ඊළඟට 7 වසරේ අපි මාස ගොඩ ගානේ අවුරුද්දේ අපිට මේ කොවිඩ් එකෙන් හින්දා අහිමි වුණා. ඒ වුණත් අපි මාසෙකින් ආපහු 7 වසරේ ඉතින් 7 වසරට යනකොට මේවත් හොඳට දැනගන්න ඕන. ඒක නිසා අපි දැම්ම පුහුණුවක් අරගෙන යනවා. right. ඊළඟට දරුවනේ ඉතුරු එක. Second one is you may have seen some verbs ending in e. Right? Verbs ending in e. For an example, I don't like to mention it earlier. Right? Okay. Now, first one is dance. Right? Then, what is the simple past of dance? Simple past is dance. නටනවා කියන එකේ අතීත කාලේ මොකද්ද? danced නැටුවා. ඒ past participle එක දරුවනේ ඒකමයි danced. right? ඊළඟට මම ඔයගොල්ලෝ තව එකක් කියලා දෙන්නම්. hope. මොකද hope කියන්නේ? hope කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන එක. එහෙනම් බලාපොරොත්තු වුණා. hope. ඒකේ past participle එකත් ඒකම තමයි. හරි තව එකක්. මේ ගොඩක් කට්ටිය ආන්නත් බයයි නේද? ආන්නත් බයයි කියන්නත් බයයි නේද? ඒ වගේ එකක් තමයි මේ මොකද්ද මේ? die. ඒ කියන්නේ මැරෙනවා. ඉන්නේ නම් මරනවා නම් අපි කියනවා died. past participle එක die. right? ඊළඟට අපි තව එකක් කියන්නම්. ඉතල පාවිච්චි වෙන එකක්. මොකද්ද? decide. What is the meaning? Decide. Decide කියන්නේ තීරණය කරන. එහෙනම් තීරණය කළාට කොහොමද කියන්නේ?
decided. Past participle is also decided. Now you can understand how easy these words are. ඔබට තේරුම් මේවා කොච්චර ලේසියිද මේ අපේ ගොඩක් ළමයි මේව වරද්දගත්තද බලන්නකො මෙතන කෙලින්ම E අකුර තියෙන නිසා අපිට එකතු කරන්න වෙන්නේ D අකුර විතරයි. හරි නේද? එහෙනම් ඔන්න දෙවෙනි එකත් හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා තව දෙයක්. මේවා හොඳට ඉගෙන ගන්න. මේවා හරියට දන්නවා නම් ඔයගොල්ලන්ට භාෂාවේ ගොඩක් දේවල් කරන්න පුළුවනි. මොකද මේ ටෙන්ස් එක තාම බහුලව පාවිච්චි කරන ටෙන්ස් එකක්. right ඊළඟ එකට යන්න අපි සමහර ක්‍රියාපද ඉවර වෙනවා දරුවනේ vowel එකයි consonant එකයි. මොකෙන්ද ඉවර වෙන්නේ? vowel එකයි consonant එකයි. මොන උදාහරණයක් විදියට සම් එකක් ගමුකෝ. plan. බලන්න එන්නකොට මොකද්ද? it's a consonant. Now A is a vowel. That means this verb ends with vowel consonant. Then what should we do? Then we have to double the final consonant. What should we do? We should double the final consonant. That means we have to write in again. එහෙනම් දරුවනේ අපි මොකද කරන්නේ? මේ ඉන්නකුර තව පාරක් ලියලා අපි ඊට පස්සේ දානවා ed. හරි? මේකෙත් එහෙම past participle එකත් එහෙම තමයි. ඒකත් හැදෙන්නේ ඒ විදිහටමයි. එහෙනම් vowel එකනොයි consonant එකනොයි ඉවර වෙනවා නම් අපි කරන්නේ මොකද්ද? අග තියෙන consonant එක double කරා ed දැම්මා. past participle එකත් එහෙමයි. අග තියෙන consonant එක double කරා ed දැම්මා. right. මම දැන් මොන දෙකක් තුනක් ලියන්නම් ඔයගොල්ලෝ ඉක්මනට ලියන්න බෑ. අන්න මේක ලියන stop කියන එක. මම තව ටිකකින් ලියන්න. ඔයගොල්ලෝ ඉතිස්සක ලියන්න ඉක්මනට. that refer ලියන්න ඕනේ ඉක්මනට. ඊළඟට worship. කරපාවිච්චි කරන්න. Now I have given you three more verbs. Now write the simple past and past participle of these three. I give you a few minutes. විනාඩි චුට්ටි විනාඩි ගානක් දෙන්න. ලියන්න ඉක්මනට. තනියම කරන්න ඕනේ මේවා. මට ඕන මේක මේ ලෙසන් එක වඩා ලයිව් වෙන්න ඕන. එතකොට තමයි දරුවනේ මේක ඇඟට වදින්නේ. ඒතකොට මේ මම ඇවිල්ලා මෙතන මේ කැමරා එකකට වගේ කතා කර කර ඉන්නවා වගේ. එතකොට ලයිව් නෑ. මටත් ඕනේ පාඩම ගොඩක් ලයිව් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට ලයිව් වෙන්නේ. හොඳට ලියන්න. ඉක්මනට ලියන්න. right බලමු එහෙනම් අපි. දැන් පළවෙනි එක ලියන්න ඇති කියලා මට හිතෙනවා. stop කියන එක. තව p අකුර දාන්නවා. vowel එකයි consonant එකයි. එතකොට අපි දානවා මෙතෙන්ට ed ඊළඟට ආපහු ඒකේ past participle එකේ හදද්දී තව p අකුරක් දාලා තමයි ed දාන්නේ. ඊළඟට refer කියන්නේ එහෙමයි vowel එකයි consonant එකයි. එහෙනම් දරුවනේ ආපහු මේ අග තියෙන්නේ r අකුර consonant එක ආපහු ලිව්වා. ed දැම්මා. ඊළඟට ඒකේ past participle එක හදනකොට ඒ වගේමයි හරිම ලේසියි. ඊළඟට worship කියන්නේ දන්නව ඔයගොල්ලෝ වඳිනවා කියන එක. ඉතින් ඒකත් vowel එකයි consonant එකයි. එහෙනම් අග තියෙන්නේ p අකුර තව පාරක් ලිව්වා ed දැම්මා. අග තියෙන්නේ ආපහු p අකුර තව පාරක් ලිව්වා ed දැම්මා. එහෙනම් දැන් අපි හදුවා simple past එකයි past participle එකයි. ඊළඟට දරුවනේ ඔයගොල්ලන්ට මේත් එක්කම දෙයක් කියනවා. අපිට මේ දේ කරන්න බෑ. හොඳට මතක තියාගන්න. W අකුරෙනුයි Y අකුරෙනුයි අවසන් වෙන ඒවත්. මොනවත් එක්කද කරන්න බැරි මේ වැඩේ? W වලිනුයි Y අකුරෙනුයි අවසන් වෙන ක්‍රියාපදත් එක්ක මේ දේ කරන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒවා වෙනස් විදියකට තමයි අපි කරන්නේ. හරි? ඊළඟට තව දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. මේක කරා. මේකෙදි මේ තාම ඔයගොල්ලෝ 6 දරුවෝ ඉන්න මේ ගොඩක් ඕනේ ඒවට පොඩ්ඩක් හරි දැනගත්තම හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේවා කතා කරන්නේ දිග මාතෘකාවක් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය මේ ඔයගොල්ලෝගේ මට්ටමින් ඔයගොල්ලෝ මේ ක්‍රියාපද ටික හරියට හදාගන්න ඉගෙන ගන්නවා. ඒත් එක්කම වාක්‍ය ටිකක් ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේක ඔයගොල්ලෝ කතාවේදී
පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. ඒ ටික තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ඕගොල්ලෝගේ මට්ටමේදී. ඉතින් කමක් නැහැ මේකත් පොඩ්ඩක් දැනගත්තයි කියලා මොනවත් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මේකත් පොඩ්ඩක් අහගන්න. දැන් හොඳට මේ වචන ශබ්ද ගන්න. plan. මේක plant. මේක plan. මේක stop. මේක refer. මේක worship. බලන්නකො දරුවනේ මේක මේකේ තියෙන vowel එක. මේක vowel sound එක හොඳට ඇදෙනව නේද? අන්න බලන්න plan, stop, refer, worship. ඇදෙනව නේද? දැන් බලන්නකො ඊළඟට මම තව උදාහරණයක් දෙනවා ඔයගොල්ලන්ට. මෙයා පටල ගන්න එපා ගන්නේ. මේක කියලා දෙන්න ඕනේ නේද කියලා. මේකත් බලන්නකො මේක ඔය ගාම සිත් කියන්නේ බලන්න. එකත් ඉවරනේ මොකද? එකත් ඉවරනේ. vowel එකයි consonant එකයි. ඒ වුණාට බලන්නකො visit. මොකද ශබ්ද වෙන්නේ? ඇදෙනවද vowel sound එක ඇදෙනවද? එහෙම ඇදෙන්නේ නැහැ. එහෙනම් අපි ඒ වගේ ඒවා ඉදිරිපත් කරන්නේ විතරයි දාන්නේ. හරි? ඒක අපව පස්සේ කියලා දෙන්න. මේ දැනට මේක විතරක් ඔම් මතක තියාගන්න. මේ වගේ වචන ටිකක් තියෙනවා. ඒ තව ටික ඉගෙන ගමු. මේ ටික ඉස්සෙල්ලා අපි මූලික දේවල් ටික ඉගෙන ගමු. හරි? ඊළඟට තව නීතියක් තියෙනවා. මේක vowel එකයි consonant එකයි. මොකද වෙන්නේ? vowel එකයි consonant එකයි. ඒ කියන්නේ vowel අකුරු දෙකක් තියනවාද? ඒ වගේම consonant එකක් එක තමයි ඒක යන්නේ. ඉතින් මේක වෙනස්. මේකදී අපිට අර ඉස්සෙල්ලා වගේ we cannot double the final consonant because there are two vowels. So it's very easy. You have to add only d. You don't need to double anything, right? So it's very easy. Whenever you find a verb with vowel consonant, that means double vowel consonant, you have to add only ed at the end. That's it, right? For an example, clean. Now you can see e here, after that a here. Both of them are vowels, and n is a consonant. Then what should we do? We have to add only ed for its simple past, as well as we have to add ed for its past participle. එහෙනම් දරුවනේ මේකේ vowel දෙකක් තියෙනවා, consonant එකක් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? නිකම්ම ed දාන්න අගට. ඒක අතීත කාලේ හදන්නේ, past participle එකක් ගන්න. ඒ විදිහටම ed දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. right, තව උදාහරණයක් විදිහට මම මේකත් කියන්නම්. විතර පාවිච්චි කරගන්න. peep. What is the meaning of this word? peep කියන්නේ ඉබි බලනවා කියන එක. peep කියන්නේ ඉබිලා බලනවා කියන එක. අපි හිතමු දොරකින් හරි ජනේලකින් හරි කොහෙන් හරි ඉබිලා බලන්නේ. ඒකට අපි කියනවා peep කියලා. එහෙනම් මෙතනත් vowel දෙකක් තියෙනවා, consonant එකක් තියෙනවා. එන්දිත් අපි කරන්නේ මොකද්ද? ed දානවා. past participle එක හදද්දි මොකද කරන්නේ? ed දානවා. දැන් ඔන්න නීති ටිකක් කියලා දුන්නා. හරි. දැන් ඒක හරි. ඊළඟට බලමු දරුවනේ අපි y අකුරෙන් ඉවර වෙන ඒවත් එක්ක කොහොමද මේ දේ වල සිදු වෙන්නේ? verbs ending in y. Right? You have to check whether there is a vowel before y. ඉතින් බලන්න ඕන දරුවනේ ඔයගොල්ලෝ y ට පෙර y ට කලින් vowel එකක්ද තියෙන්නේ consonant එකක්ද තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බලන්නේ. බලමු උදාහරණයක් විදිහට මම ලියන්නම් තාම සරල ක්‍රියාපදයක් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්න ක්‍රියාපදයක්. First one is cry.
Now it's end with Y and R is here and R is not a vowel, it is a consonant. එහෙනම් Y එක තියෙනවද? Y එකට කලින් තියෙන ආරපුර vowel එකක් නෙවෙයි. ඒක consonant එකක්. එහෙනම් මොකද කරන්නේ? Then we have to cut Y. We have to omit Y and add IED. What should we add? IED. එහෙනම් අපි මෙහෙමයි කරන්නේ. Y අකුර අයින් කරා. Y අකුර පොඩ්ඩක් පැත්තකට කරලා එන්නොට දානවා IED. එහෙනම් cry කියන එක හැදෙනවා cried කියලා. ඒකේ past participle වල ඒ වගේමයි criedම තමයි. එහෙනම් cry, cried, cried. හරිද? හරි. ඊළඟට ඉති දෙක. මම කියනවා fry කියලා. ඒක දැන් හදලා කියන්න ඕනේ. fry කියලා. හරි. ඔය ටික හදලා දෙන්න ඕනේ. කොහොමද? මම තව එකක් කියනවා. තව එකක්. Right. Now look at this one. Here also you can see before Y. That means it's a new consonant Y. So we have to add IED omitting Y. Now we can get Y අකුර අයින් කරා IED. එහෙනම් past participle එකත් හැදෙන්නේ ඒ වගේමයි. Y අකුර අයින් කරා IED. දෙවෙනි එකත් ඒ වගේ. තුන්වෙනි එකත් ඒ වගේමයි. Y අකුර කලින් තියෙන අකුර. එතෙන්දිත් අර වගේමයි Y අකුර අයින් කරා IED දැන්. ආපහු Y අකුර අයින් කරා IED දැන්. ඊළඟට දරුවනේ මෙතන වෙනස් වෙනවා. Now look at this one. Here you can see a vowel before Y. So what should you do? දැන් vowel එකට ඉස්සෙල්ලා තියෙන vowel එකක් තමයි Y අකුර කලින් තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? එතකොට you have to add only ED and P. ඔයාලා දැන් මේක මොකද කරන්න ඕන? අගට ගෙලින්ම ED දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. As well as you can make the past participle of this adding ED. It's very simple. You have to add all ED again. For this one, so also in with AY, that means A is a vowel. So you have to add only ED at the end. For its simple past and past participle. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා හරිම ලේසි මේ දේවල් කොහොමද මේකේ හදාගන්නේ කියන එක. ඉතින් මේක දැන් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට දරුවනේ ඔයගොල්ලන්ට මම දැන් විශේෂයෙන්ම උඩුගම දරුවන්ට අපි පොඩි නිබන්ධන ටිකක් තාම කෙටි කාලයකදී සකස් කරා. ඉතින් මේක විශේෂයෙන්ම මේ දැන් මේ දවස් දෙක තුන සඳහා කියන අපි ඉදිරි දවස් දෙක තුනක් සඳහා තමයි මම ඒක සකස් කරේ. ඉතින් මේකේ මුලින්ම ඔයගොල්ලන්ට හමු වෙයි ක්‍රියාපද ලිස්ට් එකක්. ඒකේ මුලින් ඇති මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ ලිස්ට් එක ගන්න අතරේ ඒකේ මුල ඇතුළේ වුණේ මෙන්න මෙහෙම. Radio levels කියලා එක පැත්තකදී ඊට පස්සේ ඒක ඇති මෙහෙම ඉන්ෆිනිටිව් කියලා ඊළඟට ඇති සිම්පල් පාස්ට් කියලා ඊළඟට ඇති පාස්ට් පාර්ටිසිපල් කියලා ඔන්න ඔය වගේ ටියුට් එකක් ඇති ඔයගොල්ලන්ට. ඉතින් රෙගියුලර් වල මුලින්ම ඇත්තේ වෝක් කියන එක. මට මතක හිටියොත් උන් ක්‍රියාපද 25ක් විතර ඇති. So you have to write the simple past and past participle of these 25 words.
ඒ ඔයගොල්ලෝ මේ ක්‍රියාපද 25ෙම ඉන්ෆිනිටිව් එක තියෙනවා. සිම්පල් පාස්ට් එක හදන්න ඕන. පාස්ට් පාටිසිපල් එක හදන්න ඕන. බලන්න ඔයගොල්ලෝ අමාරු වචන මම එකක්වත් මම හිතන්නේ නැතුව ඇති මම ඕන ඒ ලිස්ට් එක ඔක්කොම කියන්නම්. මුලින්ම තේ walk ඊළඟට cook ඇති, bowl ඇති, bed, kick, clean, plant, ask, beg කියන එක පොඩ්ඩක් චුට්ටක් ඕගොල්ලෝ දන්නේ නැත්නම් beg කියන්නේ මොකක්ද දරුවනේ? beg කියන්නේ හිඟමන යනවා. මොනවද දෙයක් ඉල්ලගෙන යනවට කියන beg කියලා. ඒකෙම තමයි ඔයගොල්ලෝ දන්න මෙන්න මේ වචනේ හැදෙන්නේ. beg කියන්නේ කාටද? හිඟන්න. beg කියන්නේ හිඟන්න. ඉතින් beg කියන්නේ හිඟා කරනවා. හිඟමන යනවා කියන්නේ. හරි? නැත්නම් මොනවද දෙයක් ඉල්ලාගෙන යනවා කියන්නේ. ඊළඟට bath, touch, miss, thank, decide, change, carry, play, wipe. मतलब wipe කියන්නේ පිහිදනවා. පිහිදනවා කියන්නේ. Wash, watch, plan, enjoy, talk, pass, drown. What is the meaning of this word drown? Drown කියන්නේ ගිලෙනවා කියන්නේ. Drown කියන්නේ ගිලෙනවා. Last one is cry. ඉතින් ඔන්නෝම ටිකක් ඇති. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක කරන්න ඕන. මම මොකද ලබන සතියේ පාඩම් පටන් ගන්නකොට ඊළඟ සතියේ පාඩම් පටන් ගන්නකොට මම ඔයගොල්ලෝන් කියනවා කාගෙන් අහයිද දන්නේ නැහැ. දැන් Zoom ක්ලාස් එකක් විදිහට දැන් මේ එදා මේ රසහින්දයි අපුණු ගහපු නිසා තමයි අපිට එදා ඉඳ පන්තිය මේ විදිහට පවත්වන්න බැරි වුණේ. ඉතින් ඊළඟ දවසේ මම කියනවා ඔයගොල්ලන්ට පන්තියට වාඩි වෙනකොට ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එක ගන්න ඕනේ. ඊළඟට මොනවා හරි ලියා ගන්න ඇක්ටිවිටි සේම් මොනවා හරි මම කිව්වොත් කරන්නේ ඒක පොත ලියා ගන්න ඕන නැති දාන්න. ඊළඟට ග්‍රැමර් ප්‍රොබ්ලම් ලියා ගන්න ග්‍රැමර් පොත ලියනවා. ඊළඟට දැන් මම මේ දැන් දීපු ටියුට් එක දැන් ගොඩක් දරුවෝ තියෙනවා නම් ඒ ටියුට් එක දැන් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. දැන් මේක නැති දරුවෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මම මේක PDF එකක් දානවා. මේ පාඩමේම පොඩි ප්‍රසන්ටේෂන් එකයි PDF එකක් දානවා. ඔයගොල්ලෝ ඒවා අරඹන්න. එක්කෝ මේ PDF එක බලාගෙන ඔයගොල්ලන්ට print outs ගන්න අමාරු වෙන අපහසු වෙන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒක බලාගෙන ඒ ක්‍රියාපදේ ලියා ගන්න. වෙලාවක් අරගෙන ලියාගෙන අනිවාර්යෙන් මේක බලන්න. මම කාගෙන් අහයිද කියලා දන්නේ නැහැ. අහුවෙන් පස්සේ තමන්ගේ කැමරේකට මෙහෙම ඉස්සරහට මෙහෙම ටියුට් එක පෙන්වන්න ඕන. එහෙම මේක තියෙන්න ඕන. මොකද මේක සජීවී වෙන්න ඕන පන්තිය. සජීවී වෙන තරමට තමයි ඔයගලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම නැත්තම් මේක නිකන් this will become a passive class. I don't like passive class. I want to be alive. So I need to make you alive in the class. So be alive, then you can learn a lot. Okay? මොකද ඉගෙන ගන්න දෙට ඉන්න ඕන. නිකන් සජීවී විදියට පන්තිය වුණත් සජීවී විදියට ඉන්න ඕන. නිකන් පැසිව් වෙන්න බාරගන්නේ. මේක හොඳට මේ ටෙන්ස් එක අද ඉගෙනගෙන අවසන් කරමු. right. දැන් මම regular verbs ගැන කිව්වා. දැන් ඊළඟට ඉතින් දරුවනේ මේකේ irregular verbs තියෙනවා. හරි. irregular verbs ගැන මම දැන් කියලා දුන්නා ඔයගොල්ලන්ට. ඒවයි අතීත කාල හදන්නේ කොහොමද? අතීත කාල ප්‍රධාන හදන්නේ කොහොමද? ඉතින් දැන් මේව තේරෙනවා. එහෙනම් බලමු පොඩ්ඩක් irregular verbs ගැන. හරි. දැන් මොකක්ද දැන් මම කියලා දුන්නා regular verb එකක් irregular verb එකක් කියන්නේ මොකක්ද කියලා. Now all of you know this. Now tell me what is an irregular verb then? මොකක්ද දැන් irregular verb එකක් කියලා මට කියන්න. දැන් මම දැන් පන්තියේ online class එක කරන වෙලාවේ මම කියනවා දැන් මට පේනෝනේ ඉන්න participants මම කියනවා මෙන්න මේ දරුවා දැන් ඔයා කියන්නේ මොකක්ද කියන්නේ. ඒතකොට මයික් එක on කරලා කියනවා. නැත්නම් ඉතින් මයික් ඔක්කොමලා on කරගත්තොත් පාඩම් කරන්න අපහසුයි. ඒක නිසා මම නම කිව්වයින් පස්සේ මයික් එක on කරලා කියන්න ඕන. මොකද ඔයගොල්ලෝ හොඳට මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතකොට බලා ගන්න පුළුවන් කවුද කියපු දේවල් හොඳට අහන්නේ නැත්තේ කියලා. හරි. දැන් අපි උදාහරණ ටිකක් මෙතන කියන්නම්. ඒ වගේම ඕගොල්ලෝගේ අර ටියුට් එකේ ඒකත් ඇති දරුවනේ වචන 25ක් මුල්ම වචනේ ඇත්තේ මට මම ගී කියලා. හරි. ඉතින් අපි දැනගන්න ඕන මේ irregular verbs මේවයි. මොකද්ද B කියන්නේ? B කියන්නේ වෙනවා, තිබෙනවා, සිටිනවා කියන්නේ. ඉතින් මේකේ අතීත කාලේ මොකද?
අතීත කාලේ එකක් තියෙනවා was කියන එකයි were කියන එකයි. මේකේ past participle එක මොකද්ද? been කියන. past participle එක been. මේවා නම් දරුවනේ ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න ලේසි ක්‍රමයක් කියන්නම් මම. දැන් ඕගොල්ලන්ට මෙතන වචන 25ක් තියෙනවනේ. හරි? ඕගොල්ලෝ දැන් මේක මම දැන් වචන ටික කීපයක් කියලා දෙනවා. අනිත් වචන ටික ඕගොල්ලෝ දන්න ටික සියල්ලම ලියන්න. හරි? සියල්ලම මේකේ simple past එක දන්නේනවා. simple past එක ලියන්න. past participle එක දන්නේනවා. past participle එක ලියන්න. දන්නේ ඒවා ටික ඉස්සෙල්ලා ලියන්න. ඊළඟට දන්නේ නැති ඒවා ටිකත් බලා ගන්න ලේසි වෙන්න මම ඕගොල්ලන්ට තව පොඩි උදව්වක් කරන්නම්. ඒක දැම්ම කිව්වොත් ඕගොල්ලෝ ඕක බලන් ලියයි. ඒක නිසා එහෙම වෙන්න එපා. අවංකව ඉස්සෙල්ලා Taman දන්න ටික ලියන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පහසු වෙන්න පොඩි PDF එකක් දාලා ඇති. ඒක බලාගෙන ලියලා අනිවාර්යෙන්ම මේ එක වචනයක් 25 පාරක් ලියන්න ඕනේ. කී පාරක්ද? 25 පාරක්. ඒ කියන්නේ ඉන්ෆිනිටිව් එක ලියන 25ක්. අපි හිතමු මේ පොතේ එක පිටුවක් ඉරෙන්න ලියන්නකො. ඒතර මම දැන් 23ක් වගේ ලියෙන්නේ කමන්න. පුළුවන් නම් ඉතින් ඉතින් යටින් දෙකක් ලියලා 25 කරන්න. ඒතර වැඩි කම්ප්ලීට්. ඊට පස්සේ ඒකේ past එක ලියනවා 25. past participle එක 25. ඒ කියන්නේ කීයක් ලියනවද? You have to write 75 times. 75ක් ලියන්න වෙනවා. So it's very easy because now you have a lot of time. Then ඕගොල්ලන්ට කාලේ ඕන තරම් තියෙනවා. If you do this, I'm quite sure you will be able to learn these irregulars very well. ඔයගොල්ලෝ මේ irregulars හොඳට දැනගන්න පුළුවන් දරුවනේ. ඔයගොල්ලන්ට බහුලව පාවිච්චි වෙන irregulars ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. be කියන එකට eat, drink, sleep, sit, write, sing, make, cut, catch, teach, weep, say, pay, break, buy, bring, meet, read, do, build, live, lost, come, begin. ඔන්න වගේ ක්‍රියාපද ටිකක් ඇති. ක්‍රියාපද 25ක් විතර ඇති. ඉතින් මම එක දෙයක් මෙතනදී කියලා දෙන්නම්. ඔතන ඇති read කියන එක. මොකද ඒක ටිකක් වෙනස් කමක් තියෙන නිසා මම කියලා දෙන්නම්. read කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොමලා දන්න all of you are aware of this word. Right? Read means කියවනවා. Then what is the simple past of read? Right? මොකක්ද මේ read කියන එකේ simple past එක? සරල අතීත කාලය. කියන්න බලන්න. දන්නවද? මොකක්ද? කොහොමද ඔබ ලියන්නේ? ලියන්නේ past participle එකත් ලියන්න තමයි. ඒ වුණාට අපි මේක ශබ්ද කරන්නේ මොන විදිහටද? අපි රතුපාට ශබ්ද කරන්නේ the way we pronounce the word bread. We have to pronounce this word in the same manner. අපිට දරුවනේ මේ read කියන එකේ past participle එකයි simple past එකයි දෙකම ශබ්ද කරනකොට අපි කියන්නේ read කියලා. මොකක් කියලාද? read කියලා. හරි. ඉතින් අපි තව දෙකක් තුනක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. buy කියන්නේ මිලදී ගන්නවා. දැන් මේක අතීත කාලේ මොකද්ද? bought. හරි. past participle එකක් වෙනස් වෙන්නේ නැහැ. bought ම තමයි. ඊළඟට ඔයගොල්ලෝ විතරම පාවිච්චි කරන එකක් මේ come කියන එක. come අතීත කාලේ came. අපෝ past participle එක come. හරි. ඊළඟට අපි තව එකක් කියන්නම්කෝ. මේකත් විතර පාවිච්චි කරන්නේ say. say කියන්නේ කියනවනේ. එහෙනම් අතීත කාලේ මොකද්ද? said. past participle is also said. එතනනේ ඔන්න ඉතින් මේවා පුළුවන් ටික අනිවාර්යෙන් ලියන්න. ඊටු ටික ඔයගොල්ලන්ට පුළුවන් මම ලබන සතියේ ඒ ටික කියලා දෙනවා. ඒත් එක්කම මට ඕන මේක කරන්න පොඩි කාලයක් දීලා පුළුවන් ටික ඔයගොල්ලෝ කරන්න. ඊටු ටික ඉතින් අපි කියලා දෙනවා. දැන් ලබන සතියේ පාඩම් පටන් ගන්නකොට මම මේ දෙක බලනවා. අනිවාර්යෙන් මේක කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනමයි. right. ඊළඟට දැන් අපි මේක දැන් ඔයගොල්ලන්ට ඊළඟට ඔයාලට මම ලිස්ට් එකක් දාලා දෙනවා මේ irregular verbs. ඔයගොල්ලන්ට මම කියවනේ PowerPoint වලින් presentation එකේ PDF එකේ දානවා කියලා. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට ඊළඟට තියෙන්නේ ඔයගොල්ලන්ට irregular verbs list එකක්. එතන වචන සෑහෙන ප්‍රමාණයක් ඇති. හොඳට අධ්‍යයනය කරන්න.
ඒකේ මීනින්ග්ස් එහෙම පොඩි අපහැදිලිද තියෙනවා. ඔයගොල්ලන්ට මට කමෙන්ට් එකක් දාන්න මම ඒකට ඒක කියන්නම්. ගොඩක් දාන්න තියෙනවනේ. සරල ඒවා තමයි මුලින්ම අපි දාලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ලොකු ප්‍රශ්නයක් වෙන ගන්න නැහැ. ඒ ටික ඔයගොල්ලන්ට right. ඒකේ මුලින්ම ඇත්තත් ඒකේ B එකෙන් මේ පටන් ගන්න දරුවනේ. ඊට පස්සේ B ඒ වගේ ලිස්ට් එකක් ඇති. ඒකත් හොඳට අධ්‍යයනය කරන්න ඊළඟ දවසේ පාඩමට එන්න කලින්. ඒකේ ඊට පස්සේ අපි තව ලිස්ට් එකක් දාලා ඇති. එක වගේ ඒ කියන්නේ සරල අතීත කාලයත් එකයි අතීත කාල ප්‍රදන්තයත් එකයි ඉන්ෆිනිටිවත් එකයි. මේ වගේ වෙනස්කම් තියෙන ඒවා ටිකක් ඒකත් වෙනම එකක් දාලා තියෙන එකත් හොඳට බලන්න. ඊළඟට අපි අපේ ප්‍රධාන පාඩම simple past tense එක. simple past tense එක කතා කරගෙන ඇවිල්ලා අපි ඊට පස්සේ අපි ගියේ කොහටද ගියේ verbs ගැන කතා කරලා මේකට අවශ්‍ය වෙන regular verbs උයි irregular verbs උයි ඊළඟ regular verbs වලින් අතීත කාල හදා ගන්න හැටි ඊළඟ irregular verbs වලින් ඔයගොල්ලන්ට කියලා දුන්නා. දැන් ඒ දේවල් හොඳට පුළුවන්. බලමු දරුවනේ ඊළඟට මේ tense එක ගැන තාම වැදගත් වෙන කරුණු ටිකක් දෙන ඊළඟට ආපහු ඔයගොල්ලන්ට කියලා දෙන්න. Now look at the board. When we use this tense, we can use it with time expressions or without time expressions. දැන් මොකද මම මේ කිව්වේ අපි මේ tense එක පාවිච්චි කරනකොට අපිට පුළුවන් මේ tense එක පාවිච්චි කරන්න එක්කෝ කාලය ගැන සඳහන් කරන යෙදුම් තියෙනවානේ. අපි මේකට adverbials කියලා කියනවා. ඉතින් ඒව පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒව නැතුවත් පුළුවන්. හරිද? ඔන්න මම කියනවා මෙහෙම. මෙන්න බලන්න බලන්න. He ate an සරල වාක්‍යයක් තියෙන උදාහරණයක් විදිහට තේරුම් ගන්න පාස් වෙන්නේ. He ate an apple. And what is the meaning? ඔව් apple ගියා කෑවා. දැන් ඕගොල්ලන්ට මේ වාක්‍යයේ කාලය ගැන සඳහන් වෙනවද? කාලයක් ගැන කොහෙදවත් දැන් අපල් ගෙඩිය කෑවා කියන එක විතරයි. අපි දන්නේ ඉතින් අතීතයේ තමයි අපල් ගෙඩිය කෑවේ කොයි වෙලාවෙද කවද්ද එහෙම කිසිම අයිඩියා එකක් නෑ අපිට. හරිද? ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේකේ පොඩි අයිඩියා එකක් ඇති කරන්න මෙන්න මෙහෙම. He ate an apple yesterday. He ate an apple yesterday. Now what is the meaning? Oh, apple ගෙඩියක් කෑවා. කවද්ද කෑවේ? මොකද වෙලාවෙද කෑවේ? ඊයේ තමයි කෑවේ. එහෙනම් මෙන්න මේවට කියන දරුවනේ time expressions එහෙම නැත්නම් adverbials time ගැන කියන adverbials. හරිද? ඉතින් මේව පාවිච්චි කරන්නත් පුළුවන්. මේව පාවිච්චි කරන්න පුළුවන්. නම් මතක තියාගන්න මේ tense එක පාවිච්චි කරනකොට අපිට පුළුවන් මොනවා පාවිච්චි කරන්නද? කාලය ගැන එක සඳහන් කරන්න පුළුවන්. ඒක සඳහන් නොකරෙන්නත් පුළුවන්. ඒක නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. කරොත් ප්‍රශ්නයක් නැති වුණාට කරන එක වෙන්නේ මොකද්ද? ඒ වාක්‍යයට හොඳ අර්ථයක් ලැබෙනවා. ඒක තමයි වැදගත්ම දේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඊට apple. ඊළඟට අපි දැනගන්න ඕන මේ කාලය ගැන සඳහන් වන දේවල්. That means we have to learn or we have to be aware of these time expressions as well as we need to understand or we need to know where to use these time expressions in a sentence, right? මම දැන් කිව්වේ අපි දැනගන්න ඕනේ මේ time expressions මොනවද කියලා. ඒත් එක්කම අපි දැනගන්න ඕන මේ time expression එක කොහෙද මේ sentence එක අපි ලියන්නේ වගන්තියක ලියන්නේ කොහෙද කියලා. ඒක ඉතාම වැදගත් වෙනවා. දැන් මොන බලන්න මේකේ මේ වාක්‍ය මම කොහෙද ලියලා තියෙන්නේ? yesterday කියන එක වාක්‍යෙ අන්තිම. ඉතින් අපිට එතන ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. yesterday කියන එක අපි කලින් ලියනවා. ඒ කියන්නේ වාක්‍ය පටන් ගන්න yesterday. එතකොට මතක තියාගන්න මෙතන තමයි එකක් දාන්න ඕනේ. දාලා මෙහෙමත් ලියනවා he ate an apple. Right? Now look at these two sentences and check whether their meanings have been changed or both of them have the same meaning. බලන්න මේ වාක්‍ය දෙකම හොඳට බලන්න.
වාක්‍ය දෙකේ තේරුමේ කිසියම් හෝ වෙනසක් වෙලාද? කිසියම් හෝ වෙනසක් වෙලාද නැද්ද කියලා හොඳට බලන්න. වෙනසක් වෙලා නැහැ. එකම වෙනස තමයි මේ කාලය ගැන සඳහන් කරන එක්ස්ප්‍රෙෂන් එක අපි පළවෙනි එකේ අග දැම්මේ මුල් එකේ දෙවෙනි එකේ මුලට දාලා මෙතන තමයි එකක් දාලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. Now you have already learned we can use this tense with time expressions, right? For an instance, I have already taken the word yesterday, so you can use it at the beginning of the sentence or at the end of the sentence. ඔන්න දරුවනේ දැන් ඔන්න මේක ඔයගොල්ලන්ට තවත් පැහැදිලි. ඉතින් අපි බලමු තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන. හරිද? අපිට කියන්න පුළුවන් මේ ටෙන්ස් එක ගැන කියනකොට අපි කියනවා මෙහෙම. මේ වචන දෙකකට බය වෙන්න එපා. හරිද? මේව වචන වලට බය වෙන්න එපා දරුවනේ මේ ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නයි ඕන ටෙන්ස් එකක් කියන්නේ ඉගෙන ගන්නකොට අපි කරතු මූලිකම දෙයක් තියෙනවා. මේව පාවිච්චි වෙන තැන්. මේවා යූසේජ් එක තමයි දරුවනේ හොඳට ඉගෙන ගන්න ඕන. හරි? අපිට මේකේ ස්ට්‍රක්චර් එක මේකයි සබ්ජෙක්ට් ඊළඟට verb එක හැදෙන්නේ කොහොමද object ඔහොම ලියන එකට වඩා වැදගත් වෙන්නේ when we need to understand, we need to aware or we need to know how to use this tense, then how to use this tense in what are the situations that we can use this tense. If you learn these things, that means you are a master in using these tenses. You can work on the ඕගොල්ලෝ ටෙන්ස් එකක් ඉගෙන ගන්නකොට තාම වැදගත් වෙන දේ තමයි දරුවනේ මේකේ සබ්ජෙක්ට් එක ඊළඟට මේකේ ස්ට්‍රක්චර් එක ඒවා හරි සරල දෙයක්. ඕකට වඩා ඕගොල්ලෝ මුල් තැන දෙන්න ඕන මොන වගේ අවස්ථාවන් වලදී මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා හරියට ඉගෙන ගත්තොත් ඕගොල්ලෝ මේ ටෙන්ස් එකේ හොඳ මාස්ටර් කෙනෙක් වෙනවා. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වෙනවා. හරි. අපි බලමු තව ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් ටිකක්. Then my එකක් කියලා දුන්නා. First one is yesterday. Yesterday කියන්නේ තවත් ඊයේ කියන්නේ. දැන් තව මොනවද කියන්න බලන්න ඔයගොල්ලෝත් දන්නවනේ. මේ මම තව එකක් කියන්නම්. මේ yesterday එකම කියන එක. The day before yesterday. කියන්නේ the day before yesterday. කියන්නේ ඊයේ පෙරේදා. ඊළඟට දරුවනේ අපි පොඩක් කතාවල පටන් ගන්නකොට අපි දැකලා තියෙනවා once කියලා. මොකද once there lived a queen and a king and a queen, something like that. In most of the stories you can see once. Once කියන්නේ අපි කෙනෙක් කොමත් ඒ කාලේ කියන අදහසම වගේ තමයි කියන්නේ. ඊළඟට ඊටත් වඩා ඔයගොල්ලෝ මේකත් එකලා තියෙන්නේ once upon a time. Once upon a time කියන්නේ කොහොමත් එක කාලෙක කියන්නේ. ඊළඟට මේක ගොඩක් වෙලාවට native speakers පාවිච්චි කරන එක the other day අනිකුත් දවසක් කියන දවසක් තමයි කියන්නේ. ගොඩක් වෙලාවට මේක native speakers පාවිච්චි කරලා දැකලා තියෙනවා. ඊළඟට දරුවනේ තව වැදගත් දෙයක් මෙන්න මේව ඉගෙන ගන්න ඕන ඕගොල්ලෝ. go කියන්නේ. go කියන එක එක්ක වචන අපිට හදා ගන්න පුළුවන්. go කියනත් එක්ක හදා ගන්න පුළුවන් වචන. අන්න මම කියන්නේ go කියන්නේ පෙර කියන එක. go කියන්නේ පෙර. අපි ඔන්න උදාහරණයක් කිව්වොත් long ago. long ago කියන්නේ ඈත අතීතයේ කියන්නේ ඈත කාලෙදී. මේකත් එක්කම තව එකක් අපිට තව හදා ගන්න පුළුවන්. පොඩ්ඩක් මේක පොඩ්ඩක් මකනවා. බලන්න මේ ඔක්කොම බලා ගන්න පුළුවන් PDF එකේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මම තව එකක් long ago. ඈත අතීතේ. හරිද? ඒ පාච්චිනෝනේ අතීත කාලයක් ගැන දේවල් කියනකොට අපි හිතමු අපිට තාම දිග අතීතයක් ගැන කතා කරනකොට අපිට කියන්න බලන්න long ago. හරිද? අපි උදාහරණයක් විදිහට කියන්න long
long ago. We were in long, long ago, we lived in caves. ඈත අතීතයේ we lived කියන්නේ අපි ජීවත් වුණා in caves කියන්නේ ගුහාවල. ගුහාවල ජීවත් වුණානේ. මුලින්ම මොනසෙ ඉතින් මේක ඉඳලා ඩවුන් ලියන්න පුළුවන්. ඊළඟට අපි තව ටිකක් කියලා දෙන්නම්. ඊළඟට තව වැදගත් දෙයක් මේ පොත් එක දාලා අපිට ඕන කියන්න පුළුවන්. 5 years ago. 5 years ago කියන්නේ අවුරුදු 5කට කලින් මම කියන එහෙම. 5 years ago I was in England. And what is the meaning? 5 years ago I was in England. අවුරුදු 5කට කලින් මම හිටියේ ඉංගලන්තේ. අවුරුදු 5කට කලින් මම සිටියේ ඉංගලන්තේ. හරි. ඉතින් එහෙනම් මෙලෝ කියන එක හරි. ඊළඟට දරුවනේ මම තව එකක් කියලා දෙන්නම්. මේවා පාවිච්චි කරන දේවල් නිසා. Next one is last. Last කියන එකත් එහෙමයි. last කියන්නේ අතීත කාලය ගැන කියන්නේ පාවිච්චි වෙන. දැන් අපි හිතමු මෙහෙම අපි ලේසි එකකින් පටන් ගන්නකො. last week කියන්නේ පහුගිය සතියේ. last week කියන්නේ පහුගිය සතියේ න last year කිව්වොත් year වලට. last month කිව්වොත් year මාසේ. හරිද? ඊළඟට අපි කිව්වොත් මෙහෙම last night කියලා. guys last night කියන්නේ ඊයේ කියන්නේ. හරි? එහෙනම් ඒව ඔක්කොම පාවිච්චි කරන last කියන එකත් එක්ක last කියන එකත් එක්ක එහෙනම් පාවිච්චි කළාට ඒ ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් හදාගන්න පුළුවන්. ඊළඟට මේකත් ඔන්න මේ ගාම ඉගෙන ගන්න. හරිද? දැන් අපි කියනවානේ last night කියලා. මම කිව්වොත් මෙහෙම last morning කියලා. What do you think about this? Is it correct or incorrect? It is incorrect. You can't use morning with last. So then what should we write? You have to write yesterday morning. කියන්නේ last night කියනවා last evening කියනවා. හරි? අපි ඒ වුණාට ඊයේ උදේ කියනකොට අපි කියන්නේ last morning කියලා අපි කියන්නේ yesterday morning. හරි? ඒකට උදාහරණ ගන්න සරල දෙයක් නිසා තමයි ඒ ගාම එකක් සඳහන් කරේ. ඊළඟට තව එකක් තියෙනවා දරුවනේ. in කියන්නේ. හරි? in කියන එකත් අපිට කාලය ගැන පාවිච්චි කරන ප්‍රොපෝසිෂන් එකක්. ඉතින් මේක දාලත් අපිට කියන්න පුළුවනි අතීත කාලයන් ගැන. අපි කිව්වොත් මෙන්න මෙහෙම in 1985. Right? That we worked in December. Right? That we worked in summer. Right? But in 1985 කියන්නේ 1985 ඊළඟ in December කියන්නේ December වලදී. in summer කියන්නේ සමයේ උෂ්ණ ඍතුවේදී. හරි? ඉතින් ඔන්න ඔය වගේ ඍතු කාලයන් එක්ක අපි පාවිච්චි කරන කියන ප්‍රොපෝසිෂන් එක. ඉතින් අපිට ඒවත් පුළුවන් පාවිච්චි කරන්න ටයිම් එක්ස්ප්‍රෙෂන් එකක් විදියට. දැන් මොන අපි කතා කරේ ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් ගැන. ඒ වගේම මේත් එක්කම තව දෙයක් කියලා දෙන්නම් දරුවනේ. අපි මෙයා සරල බෙදුවදී අපිට කියන්න පුළුවන් මේ ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් වලින් recent past කියන්නේ එහෙම නැත්නම් distant past. මොකද්ද recent past කියන්නේ?
මොකද්ද distant past කියන්නේ? recent past කියන්නේ මේ තාම يعني මේ අතීතය කියන අතීතය තාම චුට්ටි වෙලා මේ අතීතය ගැන සඳහන් වෙනකොට තියෙනවා. පිටුම yesterday කියන්නේ. වැඩි දවසක් නැහැ yesterday කියන පස්සේ. ඒ වුණාට distant past කියනකොට ඒ අතීතය ටිකක් දිගයි. අපි කො long ago. go once upon a time. මේ කාලය ගොඩක් දීර්ඝයි. එහෙනම් දීර්ඝ කාලයක් ගැන කියන්නත් පුළුවන් මේ ටෙන්ස් එක පාවිච්චි කරලා ඊයේ වගේ සරල අතීතයක් ගැන කියන්නත් පුළුවනි. ඉතින් මේ දෙකම අයිති වෙන්නේ දැන් ඉඳන් අතීතය දක්වා කියන කොටස. එහෙනම් ඒ හැම දෙයකටම අපිට පුළුවනි පාවිච්චි කරන්න මොකද්ද? මෙන්න මේ simple past tense එක. හරි නේද? ඊළඟට අපි යමු තව දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේක ඉතාම වැදගත් නිසා මේකත් මේකම කියලා දෙන්න. අපිට දරුවනේ මේ simple past එක පාවිච්චි කරලා she sang nicely, right? ඊළඟට මම තව එකක් කියන්නම්. they practiced well. ඊළඟට තමයි තාමත් බවුලා පාවිච්චි කරන කපි කරනවා. you avoid flowers. Now look at the verbs in these three sentences. What is the first one? First one is sang, right? The second one is practiced. Third one is offered. Then following එකේ තියෙන්නේ sang, දෙවෙනි එකේ තියෙන්නේ practiced, තුන්වෙනි එකේ තියෙන්නේ offered. පළවෙනි එකේ තේරුම තමයි she sang කියන්නේ තාම nicely කියන්නේ කදිම ලෙසනේ. ඒ තාම කදිම ලෙස සින්දුව කිව්වා නැත්නම් ගායනා කළා කියන එක. දෙවෙනි එක they practiced well. හොඳින් පුහුණුවීම් කළා. well කියන්නේ හොඳින්. practice කියන්නේ පුහුණුවීම් කළා. එහෙනම් they practiced well කියන්නේ හොඳින් පුහුණුවීම් කළා. The last one we offered flowers. we කියන්නේ අපි, offered කියන්නේ පූජා කරා කියන එක, flowers කියන්නේ මල්. අපි මල් පූජා කළා. දැන් බලන්න මේ තුනේම you can see only one verb. You can see only one verb. That means when you use this tense, you can use with one action. මෙතන action එකයිද තියෙන්නේ? පළවෙනි එකේ action එක තමයි ගායනා කළා. දෙවෙනි එකේ පුහුණුවීම් කළා. තුන්වෙනි එකේ මල් පූජා කළා. ඉතින් හරි නේද? එහෙනම් එක action එකයි තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේ tense එක පාවිච්චි කරන්න පුළුවන්. එක action එකක් දාලා. ඊළඟට අපි බලමු තව එකක්. ඊළඟට අපිට පුළුවන් දරුවනේ මේක පුළුවන් many actions එක. මොකද many actions කියන්නේ? many actions කියන්නේ එකක් නෙවෙයි මෙතන තියෙන ක්‍රියාවන් සමූහයක්. ගොඩක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේක කියන්නම්. she sang nicely, danced well, and entertaining or time gathering or something like that. Now look at this one. How many verbs can you see in this sentence? ඔයගොල්ලන්ට මේකේ ක්‍රියාපද කීයක් දකින්න පුළුවන්? First one is sang, then second one is dance, and third one is entertain. And what is the meaning? මොකද්ද මේකේ තේරුම? She sang කියන්නේ ගායනා කළා, nicely කියන්නේ
කලින්ම ලෙස danced well කියන්නේ හොඳින් නාට්‍යයක් කරා නැටුවා හොඳට and entertained all සියලු දෙනාම හොඳට entertain කරා කියන්නේ ඒගොල්ලෝ කට්ටිය මේ හොඳට සතුටු කළා කියන්නේ. හරිනේ. එහෙනම් මෙතන තියෙනවා ක්‍රියාපද 1 2 3. එහෙනම් ක්‍රියාපද 3ක් අපි එක වාක්‍යයක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ simple past එකේදී අන්න එහෙම ක්‍රියාපද ගොඩක් එක වාක්‍යයක එක වෙලාවට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ දානකොට ලියනකොට දරුවනේ ඔයගොල්ලෝ මතක තියාගන්න මෙහෙම කමා දාන්න. අන්තිම එක ලියනකොට ඇන්ඩම් වලින් ඇන්ඩ් එක ලියන එක. එතනදි කමා දාන්නේ නැහැ. මම තව එකක් කියන්න. අපි යමු මෙහෙම. He returned home. He returned home. Here also you can see three words. He returned home. He returned home කියනවා ආපහු ගෙදර ආවා. Removed his shoes. සබත්තු ගැලෙව්වා. And entered into his room. එයාගේ කාමරයට ඇතුළු වුණා කියන්නේ. ඉතින් මෙතන ක්‍රියාපද තුනක් තියෙනවා. ඉතින් මේ විදිහට ක්‍රියාපද ගොඩක් එක්ක මේ ටෙන්ස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකත් එක්තරා විශේෂත්වයක් මේ ටෙන්ස් එක පාවිච්චි කරනකොට මේ කාර්ය පාවිච්චි කරනකොට වෙන විශේෂත්වයක්. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ දේවල් මෙහෙම කිව්වට වැඩක් නැහැ දරුවනේ. මේ වාක්‍ය ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන, ලියන්න ඕන. එතකොට තමයි මේක පුළුවන් වෙන්නේ. ඊවලම ඊළඟට ඊටම වැදගත් දෙයක් දැන් කියලා දෙන්නේ ගොඩක් දරුවෝ වරද්දන තැනක්. ඒ නිසා මේක හොඳට අහුම්කම් දෙන්න. learn this very well. Right? Then you won't make any mistakes after that if you learn this way. මේක හොඳට අහුම්කම් දීලා ඉගෙන ගත්තොත් ආපහු කිසිම වෙලාවක මේක ඔයගොල්ලෝ වරද්දන්නේ නැහැ. මෙන්න මේක තමයි අපි කියන්න හදන්නේ. අපිට ඕන වෙනවා නැති අර්ථය හදන්න. මොකක්ද හදන්න ඕනේ? නෙගටිව් එක. ඒ වගේම අපිට ඕන වෙනවා question form එක නැත්නම් interrogative එක හදන්න. එහෙනම් අපිට මේකේ questions හදන්න වෙනවා, negative එක හදන්න වෙනවා. ඉතින් මේ දෙකම හදන්න අපිට එක උපකාරක ක්‍රියාපදයක් ඕන වෙනවා. So we need to know what's this helping verb is. දැනගන්න ඕනේ නම් මොකද්ද මේ helping verb එක නැත්නම් උපකාරක ක්‍රියාපදය අපිට මේ නැතන අර්ථය හදන්නයි questions හදන්නයි ඕනේ. මොකක්ද ඕනේ අපිට? ඒක ඕනේ නේද? did කියන්නේ ගලෝනේ did කියන්නේ. හරිද? ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට ගොඩක් කට්ටිය වරද්දන එකක් තමයි මේක හොඳට මතක තියාගන්න. අපි did කියන එක පාවිච්චි කරනවත් එක්කම අපිට එක දෙයක් කරන්න ඕන. අපිට ලියන්න බෑ ඒකේ අතීත කාල ක්‍රියාපදය. So keep it in your mind. Whenever you use the word did, you are not allowed to use the simple past verb. Then what should you do? What should you use? You must use the infinitive of the relevant verb. ඒ ක්‍රියාපදේ මුල් ස්වරූපය එහෙම නැත්නම් අපි කියන බේස් එක රූට් එක වෙනම කියන්නේ ඒක. එහෙනම් ඉන්ෆිනිටිව් එක තමයි පාවිච්චි කරන්නේ. දැන් මම උදාහරණයක් විදිහට මම පාවිච්චි කළ යුතු එක කිව්වා did කියලා. හරිද? දැන් අපි බලමුකෝ මෙන්න මෙහෙම සරල එකක් බලමු. සරල එකක් අපි කියන්නේ I
went to Colombo. I went to Colombo. මම කොළඹ ගියා. හරි සරලයි. right දැන් මට කියන්න ඕන මම කොළඹ ගියේ නැහැ කියලා. දැන් එහෙනම් we have to use the negative form of this sentence. Then what is the negative form? We have to use did as well as it is negative we must use not also. Negative වෙන not කියන එක දාන්නත් ඕනේ. එහෙනම් මොකක්ද දෙන්නේ? did not. මොකක්ද දෙන්නේ? did not. Then did not දැම්මා. මම කියවනේ did ගත්ත ගමන් මොකද්ද වෙන්න ඕනේ කියලා? මොකද්ද වෙන්න ඕනේ? මේ ක්‍රියාපදයේ අතීත කාල ක්‍රියාපදේ අපිට ලියන්න බෑ. මොකක්ද එහෙනම් අතීත කාල ක්‍රියාපදේ? මේකේ තියෙන වෙන්ට් නේ. දැන් ලියන්න බෑනේ වෙන්ට් එක. අපි ලියන්න ඕන මොකද්ද මේක ඉන්ෆිනිටිව් එක. මොකක්ද අරගෙන ඉන්ෆිනිටිව් එක go කියලා. එහෙනම් අපි ලියන්න ඕන did not go. එහෙනම් වෙන්ට් කියන එක අපිට ලියනකොට නැත්නම් අපිට වෙන්ට් ලියන්න බැරි නිසා අපි ලියන්න ඕන did not go. එහෙනම් කොහොමද හැදෙන්නේ මේක? බලමු ඉස්සෙල්ලා මේක ඉගෙනගෙන. I did not go to Colombo. I did not go to Colombo. මම කොළඹ ගියේ නැහැ. හරිද? ඊළඟට මොනවද තව එකක් කියන්නේ? දැන් බලන්නකො මෙතන did not එක ගිහින් තියෙන්නේ ක්‍රියාපදේ මුල. හරිද? right. අන්න මෙහෙම කියමු. අපි කියමු මෙහෙම. she made a kite කියලා. දැන් ඇය සරුංගලයක් හැදුවා කියන එක මේ කියන්නේ she made a kite. දැන් අපි කියන්නේ ඇය සරුංගලයක් හැදුවේ නැහැ. ඇය සරුංගලයක් හැදුවේ නැහැ. ඉස්සෙල්ලා වගේමයි නැහැ කියනකොට මොකද ගන්න ඕනද දරුවනේ? did not කියන එක. හරිද? කවුද හැදුවේ නැත්නම් ඇයි හින්දා අපි she කියන එකත් ඔන්න ලියුවා. දැන් ඊළඟට අපිට made කියන එක ලියන්න බැහැ මෙතන. මොකද ලියන්නේ? made කියන එකේ මොකද? infinitive එක. මොකද infinitive එක? made කියන එකේ infinitive එක තමයි make. එහෙනම් අපි කොහොමද කියන්නේ හැදුවේ නැහැ කියන එක ඉස්සෙල්ලා she did not make. She did not make. මොකද්ද හැදුවේ නැත්තේ? right. So what is the negative sentence of this? She did not make a kite. She did not make a kite. You can understand how easy these things are. ඔයගොල්ලෝ තේරෙනවා හරි ලේසි. මොකද්ද රුණේ කරන්න තියෙන එකම දේ ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අතීත කාල ක්‍රියාපදයේ වෙනුවට ඒකේ ක්‍රියාපදයේ මුල ඉන්ෆිනිටිව් එක දාන්න. සරයි කරන්න තියෙන්නේ. අමාරු නෑ. ඉතින් මම පුරුදු වෙන්නත් එක්ක ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරිද? මේ ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ කරන්න ඕන. මම මොන බෝඩ් එකේ දානවා. හරි උදාහරණයක් දෙන්න. මේක මෙහෙම අපි වාක්‍ය ලියනකොටවත් කතා කරනකොටවත් මේ වැඩේ කරන්නේ නැහැ. දැන් මේක පුරුදු වෙන්නයි කරන්නේ. හරිද? ඊට ඉස්සෙල්ලා මම මේකත් මේකම කියලා දෙන්නම්කෝ did not කියන එක මම අපහු ලියනවා. right? Then what is the short form of did not? මොකද මේක කෙටි කරාම අපි කොහොමද කියන්නේ? මේකත් ඉගෙන ගන්න වේගාම. ඒකට දරුවනේ මේ n එක පිටිපස්සට apostrophe එකක් දාලා කියනවා. මේක ශබ්ද ගන්නනේ didn't කියලා. කොහොමද ශබ්ද ගන්නෙ? didn't කටහැරලා කියන්න ඕන. හරිද? නැත්තම් ගල් ගිරලා වගේ ඉන්න බෑ. මේවා කියලා තමයි පුරුදු වෙන්නේ. did not කියන එක කෙටි කරලා අපි කියනවා didn't. හරි. දැන් අපි බලමු මම අර කියපු දේ බලමු. මෙන්න මේ. බලවත් මෙන්න මෙහෙම. word. හරි. දැන් අපි මෙතෙන්දී අපි did කියන එක ගත්තොත් මේවා මෙහෙම නිකන් ඔයගොල්ලෝ පුරුදු වෙන විතරක් කරන වැඩක් කියලා මතක තියාගන්න. මෙහෙම වාක්‍යවලවත් කොහෙදවත් අපි මේක ලියන්නේ නැහැ. නිකන් අපිට මේ පුරුදු වෙන්න කරන වැඩක්. එහෙනම් අපි did ගත්තොත් එයින් අනිවාර්යයෙන්ම මොකද ලියන්න ඕන? word කියලා. මොකද ලියන්න ඕන? word කියලා. හරිනේ? එහෙනම් මතක තියාගන්න word කියලා තියෙන වාක්‍යයක් තියෙනවා කියමුකෝ. word කියන ක්‍රියාපදයේ විදියට තියෙන. ඒ වාක්‍ය නැතනක් හදන්න. එහෙම නැත්නම්
ප්‍රෙසිඩන්ට් ෆෝම් එක හදන්න. ඒ වගේ දෙයකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ මොකද්ද? did කියන එකත් එක්ක verb කියන එක. ඔබ තමයි පාවිච්චි කරන්නේ. හරි. ඉතින් මම ඔන්න ඔය වගේ ක්‍රියාපද ටිකක් දෙන්නම්. මන්ට ඔයගොල්ලෝ ලියාගන්න. ලියාගෙන මනට මේ විදිහට හදන්න. වැඩි වෙලා ගන්න නැතුව විනාඩි 5ක් දෙන්නම්. බරි. right. ලියාගෙන ඉක්මනට ටිකක් දෙන්නම්. ඔයගොල්ලෝ ඉස්සරහින් මේ විදිහට හදන්න. Now there are 10 verbs, 10 simple past verbs. Now write them like this. Thank, write like this. Thank. And there will be a mentally and body. We have to know over the mantra. वचन टिक එකක් යට එකක් ලියාගන්න. ලියාගෙන මනට වැඩේ කරන්න. හරි නේද දරුවනේ? හරි. දැන් ඔයගොල්ලෝ ලියන්න තියෙන අනිවාර්යෙන්ම එහෙනම් මේක අපි ලියනවා did එක thanked නේ. මේක plate කියන එක. මම මේක plate කියන එක මතක ලියන්න. ඒක පැහැදිලි. දැන් ඔයගොල්ලන්ට අපහැදිලි. did was plate. smile කියන එක did plus smile. Fried කියන එක ඔන්න බලන්න මේක ලියනකොට ගොඩක් කට්ටියනකට වරදින්නේ. Fried කියන එක I නේද? එහෙනම් වෙනස් වෙනකොට කොහොමද දෙන්න ඕන? did plus fried. gave කියන එක did plus give. ඊළඟට explain කියන එක ගන්න දෙනවා. මෙතෙන් ලියන්න did plus explain. plan කියන එක උපත් පොඩක් කටියරයි. මෙතන දරුවෝ එන්න අපර දෙකක් එක්කනේ කියන්නේ. උඩ හැදෙනකොට කොහොමද වෙන්නේ? did plus plan. kick කියන එක did plus kick. ඊළඟ cook කියන එක did plus cook. stop කියන එක did plus stop. හරි නේද? හරි. ඉතින්
ඔන්නෝම පිටි ලියන ගන්න. එතකොට හරි ලේසි. මේ ක්වෙස්චන් ෆෝම් එකයි නෙගටිව් ෆෝම් එකයි හදනකොට මොකද පාවිච්චි කරනකොට අපිට ලියන්න වෙන්නේ ඒ ක්‍රියාපදේ ඉන්ෆිනිටිව් එක. එතකොට ඉතින් ඔයගොල්ලන්ට මේක පුරුදු වෙන පස්සේ හරිම ලේසි. දැන් සියලු දෙනාම ලියාගත්තේ නැත්නම් ඉක්මනට ලියාගන්න. ලියාගන්න අපි ඉතිරි ටික කතා කරමු මේක සාකච්ඡා කරමු. හරිද? අපි ඊළඟට බලමු දරුවනේ තවත් උදාහරණයක් නෙගටිව් ෆෝම් එකේ. හරිද? අපි කියමු මේ right සරල උදාහරණයක් ගත්තා. he played cricket. දැන් බලන්න මේකේ දැන් මට ඕන මේක නෙගටිව් ෆෝම් එක ලියන්න. හරිද? දැන් එහෙනම් මොකද මම කරන්න ඕන? he ගාවට he ලියනවා. played කියන මේකනේ වෙනස් වෙන්න ඕන. දැන් මේ ක්‍රීඩා කළයි කියන එකනේ. සෙට් ක්‍රීඩා කළේ නැහැ කියන්නේ. එහෙනම් මොකක්ද දාන්න ඕන? did not පස්සේ played කියන එක දාන්න බෑ. මොකක්ද දාන්න ඕන? play කියන එකයි දාන්න ඕන ඊට පස්සේ cricket. හරිද? right. ඊළඟට මම තව එකක් කියන්නම්. she welcomed us. she welcomed us. එය අපව පිළිගත්තා. දැන් මේක මෙහෙමයි. she ලිව්වා did not ලිව්වා. ඊළඟට welcome කියන එකේ ලියන්න ඕන වල ඉන්ෆිනිටිව් she did not welcome us. එය අපි පිළිගත්තේ නැහැ. ඒක උදාහරණයක් ලියන්න. අපි කියමු Vihan drove the car. Vihan කියන්නේ නම, drove කියන්නේ බැදීම, the car කියන්නේ කාර්යය. දැන් Vihan කාර්යයකට බැදෙන්නේ නැහැ. කොහොමද කියන්නේ? Vihan did not drive the car. Vihan did not drive the car. Right. දැන් ඔයගොල්ලෝ පැහැදිලිද? හරිම ලේසි මේක. නෙගටිව් එක ලියන හැටි. ඊට පස්සේ අපි නෙට් එකම බලමු. මේ ක්වෙස්චන් ෆෝම් එක බලලා ඔයගොල්ලෝ ඊළඟට තව ටිකක් කියලා දෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක ටිකක් ඉක්මනට කියවමු. right. ඊළඟට බලමු මේ ක්වෙස්චන් එක කොහොමද හැදෙන්නේ කියලා. ක්වෙස්චන් ෆෝම්. ක්වෙස්චන් ෆෝම් එක කොහොමද හැදෙන්නේ? එතෙන්දි කරන්න ඕන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අර ඔයගොල්ලෝ වෙනදත් ක්වෙස්චන් ෆෝම් එක හදනකොට තියෙන කීවර්ඩ්ස් ඉස්සරහට ගත්තා නේද? ඒ දේවල් අපි කරා. දැන් කලින් ඒවා කරපු නිසා පුරුද්දක් තියෙන ඕගොල්ලොන්ට. මෙතෙන්දි අපි කරන්නේ දරුවනේ මේ did කියන එක ගන්න ඕන මුලට. වාක්‍යයේ මුලට. අපි දැන් ඔන්න මෙහෙම කියමුකෝ මෙන්න මේ සරල උදාහරණයක් අපි ආපහු ගමුකෝ. I played cricket කියන්නේ. හරි. දැන් අපි මුලට ගන්න ඕනේ එහෙනම් මොකද්ද? did කියන එක. ඊට පස්සේ I කියන එක වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට අපිට play කියන එක ලියන්න පුළුවන්ද? බෑ. play ලියන්න බෑ. මොකද ලියන්න වෙන්නේ මේකේ ඉන්ෆිනිටිව් එක play. ඊළඟට මොකද ලියන්න ඕන? තුරු ටික cricket. ඒක ප්‍රශ්නයක් නිසා අනිවාර්යෙන්ම you have to write the question mark. You have to put the question mark. Otherwise it will be incorrect. නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ වාක්‍ය වගේ. right. තව උදාහරණ දෙකක් අපි බලමු. ලේසි දෙකක් බලන්න. අනේ මේක normal මේ ලේසිය ගන්න දරුවනේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙන්නේ. ඉමල් මේඩ කයිට්. ඉමල් සමගලයක් හැදුවා. මම ප්‍රශ්නයක් හදන්නේ එනම් මොකද කරන්නේ? did. right? නිමල් මේ
කියන එකේ යන්න ඕන ඉන්ෆිනිටිව් එක. මොකද ඉන්ෆිනිටිව් එක මේ ඊළඟට right. තව එකක් ගන්න. she planned the trip. She planned the trip. එය චාරිකාව සැලසුම් කරා. දැන් අපි අහන ප්‍රශ්නයක් විදිහට චාරිකාව සැලසුම් කළාද? එහෙනම් මොකද වෙන්නේ? සරල ගත්ත did. She planned කියන එක දර කල්පනාවෙන් කරන්න ඕන. මෙතන බලන්නකො ed එක්ක මේ කොන්සනන්ට් එක ඩබල් වෙලා තියෙනවා. මේවා තමයි අපිට වර්ධන තැන්. දර කල්පනාවෙන් ඒවා පාවිච්චි කරන්න ඕන. ඉන්ෆිනිටි එක ලියනකොට e විතරයි. ඕවල් කොන්සනන්ට් ඩබල් වෙනකොට එන්න පුළුවන් දාලා තමයි ed දෙන්නේ. අපි ලියනවා did she plan the trip. Did she plan the trip. පැහැදිලි නේද? පැහැදිලි. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් දන්නවා මේක සරල වාක්‍යයක් ලියන්න දන්නවා. ඒක අතීත කාල ක්‍රියාපද දන්නවා. ඒක දාලා ලියන්න දන්නවා. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා මේකේ නෙගටිව් ෆෝම් එක හදන්න. ඒ වගේම ක්වෙස්චන් ෆෝම් එක හදන්න. ඒ සියල්ලම දැන් හොඳට දන්නවා. ඊළඟට දැන් හරි ලේසි. මෙන්න මේ අපි දැන් පාවිච්චි කරේ ප්‍රශ්න හදන්න did කියන එක. ඒ වගේම නැත යනත් හදන්න did not කියන එක. මේ දෙකත් එක්කම අපිට පාවිච්චි කරන්න ඕන දරුවනේ මේ ක්‍රියාපදේ ඉන්ෆිනිටිව් එක. ඉතින් හරිම ලේසි. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු තවත් වැදගත් දෙයක් මම මේත් එක්කම මුලින්ම කියලා දෙන්නම්. short answers. මේ ටෙන්ස් එක පාවිච්චි කරනකොට විශේෂයෙන්ම ස්පීච් එකට අපිට ඕන වෙනවා. Especially when you speak, you need to know the short answers because it's very useful for your speech. අපි මේ language එක පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම communication වලදී. communication කියන එකේ main point එකක් තමයි major point එකක් තමයි speech එක. ඒ speech එකේදී අපිට අපි දන්නවනම් කෙටියෙන් පාවිච්චි කරන දේවල් අපිට language එක use කරනකොට හරි ලේසි. ඉතින් ඒක නිසා අපි මේ short answers කියන එකත් ඔයගොල්ලන්ට මේකම කියලා දෙනවා. දැන් මොන මේක ලේසි වෙන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහුවම අපිට කෙටියෙන් උත්තර දෙන්න පුළුවන්. හරිනේ? අන්න අපි කියනවා එහෙම. කවුරු හරි ඔයගොල්ලන් අහනවා did they play cricket? ලේසි වාක්‍ය ගන්න ඔයගොල්ලෝ පාස් වෙන්නේ. Did they play cricket? බදිනේ හන්නේ. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කළාද? අපි તો ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කළානේ. එහෙනම් කියන්න මොකද්ද? Yes, they did. Yes, they did. That's all. Yes, they did. Right? එහෙනම් කවුරු යන ඔයගොල්ලෝ කවුරු යන did you brush your teeth? දත් නැද්ද? ඒකට දත් නැද්ද නම් yes I did. right? And කවුරු යන ඔයගොල්ලෝගේ did he went to England? යා ගියාද එංගලන්තයට? ගියා නම් yes he did. හරිනේ? අන්නේ විදිහට. එහෙනම් මේ විදිහට කියන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට හරිම ලේසි. අපි කියමු එහෙම ඒ වැඩේ කරා නම් කොහොමද? yes he වෙන්න පුළුවන්, she වෙන්න පුළුවන්, they වෙන්න පුළුවන්, ඊළඟට he වෙන්න පුළුවන්, you වෙන්න පුළුවන්, ඊළඟට it වෙන්න පුළුවන්, වෙන ඕන noun එකක් මොකක් වුණත් වෙන්න පුළුවන්. ඒත් ඔක්කොම එක දාන්නේ මොකද්ද? did කියන එක. හරිද? දැන් බලමු දරුවනේ මෙතන නැත්තම් දැන් ඕන් ක්‍රිකට් සෙල්ලම් කරාද කියලා අහන්නේ. The question is whether they played cricket. Right? If they played cricket, we have to use this pattern. ඒගොල්ලෝ ක්‍රීඩා කරා නම් අපිට පාවිච්චි කරන්න මේ pattern එක. නැත්තම් මේ ක්‍රමය. Yes, they did. If they didn't play cricket, then what should we do? තමයි ඔයගොල්ලෝ මොකද කරන්නේ? Then we have to say no, he
No they did. නෑ ඒගොල්ලෝ දාපු විකට් එක නෑ. No they did. right එහෙනම් හරි බලන්න no they did. එහෙනම් අපි මේකෙන්දී තරේ දිනවා විලියම් no he she they I we you it Nimalo anything any noun like that etc. Didn't. No, she didn't. Yeah, cricket selam करे ना. No, you didn't. No, you didn't. अगर cricket में एलियन ये भी. No, Nimal didn't. अन्य विद्यालय दरवनी यहाँ पाँच चिकन ना पुलवान हरने पाँच सौ में. इलाके ඔයගොල්ලන්ට තවත් වැදගත් දෙයක් කියලා දෙනවා. දැන් ඔයගොල්ලන්ට දැන් මේ ටෙන්ස් එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. I believe now you may have got a very good knowledge about this tense, how to use this tense, when to use this tense, and what are the situations that we can use this tense. I think you can use this tense very well now. Right. I would like to mention these things also. මම මේ දේවලුත් ඔයගොල්ලන්ට සඳහන් කරන්න කැමතියි. දැන් අපි කතා කරේ මේකේ ප්‍රශ්නාර්ථය ගැන. මේ ප්‍රශ්නාර්ථයත් එක්කම සඳහන් වෙන තව දෙයක් මම ඔයගොල්ලන්ට මෙහෙම කියලා දෙන්නම්. හරිද? අපිට පුළුවන් දරුවනේ මේ ගොඩක් වෙලාවට වාද ගන්න තැනක් නිසා මම විශේෂයෙන්ම මේක කියලා දෙනවා. හරිද? මෙන්න මේ WH වලින් පටන් ගන්න प्रश्नान वचन दिए वाक्य में व्या के वाई में who when अरे मैं हाउ डील करता है वाक्य में हर दिन मैंने व्या के वचन दिए थे हर वाक्य में मुखर्त व्या किया में कोई है वाई किया में है who किया में काउड when किया में कावत वही उदाहरण था how किया में कोहमद right ये वाले प्रश्न के पावच्ची के माने ඉතින් අපිට මේවත් දාලා මේ ප්‍රශ්න හදන්න පුළුවන්. හරි? දැන් මොන අපි සරල එකක් ගනිමු. අපි කියන මෙහෙම. ඔහු මොනවද කෑවේ? ඔහු මොනවද කෑවේ? අතීත කාලේ නේද? එහෙනම් මොනවද කියන්න අපිට ඕනේ නෝනේද වට කියන්නේ? නේද? ඕන වෙනවා. එහෙනම් අපි කියන අහන්නේ කොහොමද? What did? එහෙනම් දරුවනේ මතක තියාගන්න. ඒ ප්‍රශ්න අහන පදය වාක්‍යයේ මුලට එනවා. ඒකත් එක්ක යනවා did කියන එක. ඊට පස්සේ තුරු ටික ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් ඔහු ගැන අහන්නේ එහෙනම් what did he eat? ඊපස්සේ ප්‍රශ්න අතරම දාන්න. හරිද? ඊළඟට අපි කියමුකෝ ඔහු කොහෙද නැවතුනේ? කියන්න බලන්න කොහෙද කියලා අහන්නේ නම් where. ඉතුරු කැලේ කියන whereත් එක්ක මොකක්ද දාන්න ඕන? මොකක්ද දාන්නේ? did. ඊළඟට ඔහු නම් හීනේ නැවතුනාට stay කියනවනේ. එහෙනම් අපි කොහොමද දාන්නේ? Where did he stay? Where did he stay? Right. ඊළඟට අපි කියමු when කියන එක ගමු. ඔහු කොයි වෙලාවෙද ගියේ? ඔහු කොයි වෙලාවෙද ගියේ? අපි හිතමු දැන් ඔහු දාපු හින්දා අය ගැන කියමු. අය කොයි වෙලාවෙද ගියේ? කොහොමද කියන්නේ අයට? she when එක did දාන්නෝනේ. when did she go හරි. අපි හිතමු leave කියන එක දාපුවා වැඩි හොඳ පිටත් වුණා කියන දවසේ. when did she leave? කොයි වෙලාවෙද පිටත් වුනේ? හරි. ඊට පස්සේ අපි අහන මෙහෙම කොහොමද ඔයා ඔක කරේ? කොහොමද ඔයා ඒක කරේ? how කොහොමද කියලා අහන how එක දාන මොකද්ද? did you do that? how did you do that? කොහොමද ඔයා ඔක කරේ? ඊට පස්සේ මෙන්න මේක තමයි දරුවනේ. තාම වැඩක් කරන්නේ. මොකද මේක චුට්ටක් ඊට වඩා වෙනස්. අපි අහනවා කවුද ක්‍රිකට් ගේන්නේ? කවුද ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ? හරිද? කොහොමද කියන්නේ? කවුද කියලා අහන්නේ who. ක්‍රීඩා කරන්නේ කොහොමද කියන්නේ? play. ඊළඟට ක්‍රිකට්. play ක්‍රිකට්. මෙතෙන්දී කවුද කියලා අදහසින් අහනකොට
එතෙන්දී දරුවනේ අපි ඩිඩ් දාන්නේ නැහැ. කෙලින්ම අතීත කාල ක්‍රියාපදේ දැම්මා. ඊට පස්සේ ඒක ටික දැම්මා. who played. එහෙනම් කවුද ඇන්නේ? කවුද දන්නේ? who cried. කවුද ඇඬුවේ? who danced. කවුද සින්දුවක් කිව්වේ? who sang a song. හරිද? තේරුම් ගන්න ඇති ඔයගොල්ලෝ. ඉතින් මේ whoත් එක්ක පටන් ගන්නකොට කෙලින්ම අතීත කාල ක්‍රියාපදේ දාන්න තිබුණේ වලියයි. හරිද? එහෙනම් මම ඔයගොල්ලන්ට පොඩි අභ්‍යාසයක් දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට අභ්‍යාස ටිකක් ඇති. ඔයගොල්ලන්ගේ ටියුට් එකක් ඇති. ඒ ටියුට් එක අරගෙන අතීත කාල past simple කියලා මුලින් ඒක ලියලා ඇති. අන්නේ ටියුට් එක අරගෙන ඔයගොල්ලෝ මේ සියලු දේවල් සම්පූර්ණ කළාමයි ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙන්නේ. හරිද? ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලන්ට දැන් හම්බෙච්ච මෙතිදරුවොත් ඇති ගොඩක් අයට හම්බ වෙලා ඇති ජෙන්ඩර් කියලා පාඩමක් ඉස්සරහට ඔයගොල්ලන්ට කතා කරන්න ඉතුරුලා දීච්ච පාඩමක් අපි ශික්ෂණ පන්තියේ නම් ගොඩාක් පාඩම් ඉවර කරලා බොහොම හරි අපි බොහොම ටිකයි ඉවර කරන්න තියුනේ අවසන් කරන්න තියුනේ. ඉතින් ජෙන්ඩර් කියන එක මට ඉවර කරන්න බැරි වෙච්ච පාඩමක්. ඒ සරල පාඩමක්. ටික වෙලාවකින් ඉවර කරන්න පුළුවන්. ඒ වුණාට දරුවනේ වචන ගොඩාක් තියෙන ඉගෙන ගන්න. ඉතින් අපි වචනත් ඕගොල්ලන්ට පුළුවන් තරම් දෙන්න. මොකද මේවත් ඉගෙන ගත යුතු නිසා ඒවත් පාඩම් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගමන සතියේ පාඩම සූදානම් වෙනකොට ඒ ටියුට් එකත් අතට ගන්නවා. ඒත් එක්කම adjectives කියලා ටියුට් දෙකක් ඇති. ඒකේ ප්‍රශ්නත් එක්ක ඇති එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒකත් ගන්න අතට. ඉතින් අපි අරටයි ජෙන්ඩර් පාඩම කරලා ඊළඟට ඒකට ටික වෙලාවක් අරගෙන ඒ adjectives පාඩමත් පටන් ගමු ළමසතිය. හරි. ඒත් එක්කම මම ඔයගොල්ලන්ට තව පොඩි අභ්‍යාසයක් දෙන්න. මේකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියන්න. හරිද? ඒ ඔක්කොම එකක් ලියන්න. හරිද? මම දැන් කතා කරන්නේ ඊයේ ගැන. දැන් ඔයගොල්ලෝ මේ අතීත කාලේ නෝදල ගන්න නිසා මම ඊයේ කරන වැඩ ටිකක් ගැන කතා කරනවා. yesterday. හරිද? yesterday කියන්නේ ඊයේනේ. ඊයේ ඔයගොල්ලෝ කරපු වැඩ පහක්. වැඩි නෑ. 5 actions. හරි. මම නිකන් හිතලා ලියන්න ඔයගොල්ලෝ කරපු වැඩ. හරිද? නැත්තම් අපිට ඔයගොල්ලෝ කෙනා වෙනස් දේවල් ලියන නිසා මට එතකොට ඔක බලන්න ගියාම පහසු නිසා මම පොදුවේ ලියන්න. ඊට අමතරව මේක විතරක් නෙවෙයි ඔයගොල්ලෝ තනියෙන් ඔයගොල්ලෝ කරපු දේවල් මේ පහෙන් ඔයගොල්ලෝ 10ක් ලියන්න. ඊට අමතරව 10ක් ලියන්න අතීත කාල ක්‍රියාපද භාවිතා කරලා ඔයගොල්ලෝ ඊයේ කරපු වැඩ 10ක්. හරි. ඒ වගේම ඒක පුරුදු වෙන්න. කෑ ගහලා ගෙද්දි කියන්නේ මම මේක කරා මම නෑ ආවා මම පීනුවා මම නිදාගත්තා මම පැය දෙකක් නිදාගත්තා. ඉතින් අන්න ඒ විදිහට වාක්‍ය 10ක් තමයි හදාගන්න. ඊට පස්සේ ඕනනම් තව ඔයගොල්ලෝ ගෙදර සහෝදරයෙක් හරි සහෝදරියෙක් එක්ක හරි ඔයගොල්ලෝ ප්‍රශ්න ඔයා ඊයේ මොකද්ද කරේ? හරි. ඊට පස්සේ එයාට කියනවා ඔයාගෙන් අහන්න කියලා. ඔයා ඊයේ මොනවද කරේ කියලා. අන්න ඒ වගේ ස්පීච් එක දරුවනේ ප්‍රැක්ටිස් කරන්න. මොකද දැන් අපි පන්තියේදී නම් ස්පීච් එක ගැන විශේෂ අවධානයක් කරලා ඔයගොල්ලොත් ඒ දේවල් කරනවා. ඉතින් මේ පාඩමේදී ඒ දේවල් කරන්න පොඩි අපහසු බවක් තියෙනවා. මොකද මට කියන එක ඔයගොල්ලෝ අහන් ඉන්නවා. ඉතින් කිනිකා අතර කමියුනිකේෂන් එක ටිකක් දුරස්ත භාගයක් තියෙනවනේ මේ විදිහට. ඒක නිසා ඒක ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ පුරුදු වෙන්න. හරිද? හරි. ඔන්න එහෙනම් ඇක්ෂන් පහක් එකක් තමයි get up කියන්නේ. මොකද get up කියන්නේ? අවදි වෙන. එහෙනම් මේක අතීත කාලේ මොකක්ද? ඊට මම මේක කියලා දෙන්න. got up. එහෙනම් අපි හිතමු මෙහෙම මෙහෙම ලියන්න. මම උදේ 5ට අවදි වුණා. මේක ලියාගන්න ඕනේ ලේසි. මම ඊයේ උදේ 5ට අවදි වුණා. හරිද? ඊළඟට මම ක්‍රියාපද දෙකක් දෙන්න. අපි කියවනේ ඇක්ෂන් එකක් නෙවෙයි දෙකක් නෙවෙයි ඊට වඩා ගන්නකොට සම්බන්ධ කරන්න පුළුවන් කියන්නේ. අන්න මම මේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා. ඊළඟට
තේක ජීව. හරි. දැන් මොන ගොඩක් කට්ටිය මේක ලියනකොට අනිවාර්යෙන් මම දන්නවා ඔයගොල්ලෝ මේක ඩ්‍රැග් කියන එක දාලා ලියයි. එහෙම ලියන්න එපා දරුවනේ මේ මෙන්න මෙහෙම ලියන්නකො. තේක ගත්තා නැත්නම් තේක බිව්වා පිටම ලංචේ ගත්තා බිනර ගත්තා ඒ විදිහට කියනකොට මේ හැඩ් කියන ක්‍රියාපදේ දාන්න. හරි. එහෙනම් කොහොමද කියන්නේ? මම මොන හේතුව කියන්නේ ඒක ඔයගොල්ලෝ දන්නවා. I washed my face and had tea. ඒක බිව්වා කියන එක තමයි කියන්නේ. had morning tea කියලා තමයි ඒක නම් had morning tea. නැත්නම් bed tea කියලා කියනකොට bed tea කියලා කියන morning tea එක නැත්නම් bed tea නැත්නම් tea කියලා කිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊළඟට ඔන්න දෙකයි. තුන්වෙනි එක මම දේ ආහාරය ගත්තා. දේ ආහාරය ගත්තා. තුන. ඊළඟට මම දෙමව්පියන්ට වැඳලා නිවසින් පිටත් වුණා. තවත් ක්‍රියාපද දෙකක් තියෙනවා. බලන්න ඔයගොල්ලෝ හරියට ලියන්න. අන්තිම එක. පාසලට පයින් ගියා. හරි. අන්න මේ ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ලියන්න නැතුව නම් ඊළඟ දවසේ පන්තියට එන්න එපා. හරිද? අනිවාර්යෙන් ලියන්න. මොකද මම කාගෙන් ආයි කියන්නේ දන්නේ. මේ අමාරු වචන තියෙනවා. මට නම් පේන්නේ අමාරු වචනයක්. පයින් ගියා කියන්නේ walk කියන එකමයි. ඉතින් අතීත කාලේ walked. ඊළඟට දෙමෝපියන්ට වැන්දා. වැන්දට කියන්නේ worship. ඒක කියලා දුන්නා. worship දෙමව්පියන්ට කියනවා parents. මම නම් parents කියන එක ගන්න මෙතන ලියන්න. parents කියන්නේ දෙමව්පියන්ට. වැන්දට කියන්නේ worship. හරි. පිටත් කරනවා කියන්නේ left කියන්නේ පිටත් කරනවා. leave කියන එක අතීත කාලේ. හරි. ඉතින් ඔය ටික හරි. අනිත් එකේ නම් අමාරු වචනයක් නැහැ. මේ ගියාහරින් කියන breakfast. හරි. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම ලියන්න. දැන් මම ඉතින් නිකන් ඉන්න බෑ තියෙනවා. ඉස්සෙල්ලාම දුන්නා regular verbs ටිකක්. ඊළඟට ඒවා 25 ඇති. ඒවාගේ අතීත කාලේ පුදුන්තය ලියන්න කිව්වා. ඊට පස්සේ මම තව වැඩක් දෙනවා. ඊළඟට මම තව ක්‍රියා වාක්‍ය ටිකක් දෙනවා. ඒ වාක්‍ය ටික ලියන්න ඕනේ. ඒක ඊළඟට නෙගටිව් ෆෝම් එකෙන් ලියන්න ඕනේ. ඊළඟට ඒකේ ක්වෙස්චන් ෆෝම් එකෙන් ලියන්න ඕනේ. වැඩි නෑ වාක්‍ය පහයි දෙන්නේ. ඒ වගේම දරුවනේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අර irregular verbs ඔය ටික පොතක් හදන්න. එක වචනයක් 25 පාරක් ලියලා පොතක් හදන්න. තව irregular verbs තියෙන ඒවා ඔයගොල්ලන්ට පස්සේ අපි දෙන්න. ඒත් එක්කම ඔයගොල්ලන්ට දැන් අර මම කියපු අපේ පාඩම බැලුවෙන් පස්සේ ඔගේ PDF තියෙන ඔයගොල්ලන්ට ඒවා print out අරගෙන ඒවා ලස්සනට තියාගෙන පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉතාම ප්‍රයෝජනවත් වේවි. මේ ඔයගොල්ලන්ට මේ පාඩම් කරගන්න. ඒත් එක්කම අනිත් වාක්‍ය ටිකක් දෙන්න. ඒත් ඔයගොල්ලෝ ලියන්න බලන්න කොහොම හරි පුළුවන්. ඔයගොල්ලෝ ලියන්න මහා අමාරු වාක්‍ය දෙන්නේ. ඒ වාක්‍ය දෙන්නේ. හරි. එන්න පළවෙනි එක.
ඕන් විනෝද ගමනක් ගියා. දෙවෙනි එක එළිමක් ලිව්වා. එළිමක් ලිව්වා. ඊළඟ තුන්වෙනි එක නදුන් ඔහුගේ බයිසිකලය අලුත් වැඩියා කළා. ini balon dia pindah begini saja, kan? Jamu center, nama jam, api, oh mungkin, udah, kena, mana? Yes, okay. Yes, okay. No. Then yes, okay. Mama hiti no. Yes, okay. Mama hiti no. Right. हमने दरवणी वाक्य पढ़ते हैं कि मैं वाक्य पढ़ा तो बोलो मैं कि वाक्य लिया नोन इलाके के नेगेटिव भी लिया नोन इलाके ये इंट्रोगेटिव भी ये मुझे था क्वेश्चन फॉर्म में लिया न और the children now I have given you some exercises to do when you have free time at home. Now you have more free time as you are at home. So complete these things when you attend the class next week. Do these things because I will ask from you to show your books. Then you will have to show your books close to bringing the books close to the camera. कैमरा एक गिफ्ट वाले गल्ला उतना भी ना नोने तब मत बुला रहे हैं पूरा वो बोल बड़ी गल्ला रही है इन लाइन बुला बड़े दोनों मेरे वाल अनिवार्य लिया है I think now you can understand this tense, right? There are so many things to tell you, but at this stage these things are enough for you. Then वो बोलो मैं मत नहीं दियो बोलो मैं दियो लेकिन मैं कैसे है ना तब देवल तीमत मैं यति මේ දේවල් හොඳට ඉගෙන ගන්න මම හිතනවා ඔයගොල්ලන්ට හොඳට මේ දේවල් අවබෝධ වෙන්න නැති කියලා මේ දේවල් ලියන්න ප්‍රැක්ටිස් කරන්න විශේෂයෙන් ස්පෙෂලි practice these regular and irregular verbs. They are the most important thing, otherwise you won't be able to use this tense. ඔයගොල්ලෝ tense එක හරියට පාවිච්චි කරන්න බැරි වෙනවා මේ regular verbs irregular verbs හොඳට මෙහෙ කරගෙන නැතොත් ඒක නිසා දරුවනේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් අපි අද පාඩම මෙතනින් නවත්තමු. මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. මේක නැවත නැවතත් බලන්න. විශේෂයෙන්ම අර රෙගියුලර් verbs එක ගැන තේරෙන්නේ නැත්නම් ආපහු පාරක් බලන්න, ආපහු පාරක් බලලා හොඳට ඉගෙන ගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. Have a nice day and have a nice time. Thank you very much for being with me. Have a nice time. Okay, bye.